හොඳයි ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදී අපි 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයත් එක්කයි දුවේ පුතේ සම්බන්ධ වෙලා ඉන්නේ විශේෂයෙන්ම 9 වෙනි ඒකකයේ 9 වන කොටසත් එක්ක දුවේ අපි දරුවනේ අපි සම්බන්ධ වෙලා ඉන්නේ අපි විශේෂයෙන්ම ඒකේ මුල් කොටසෙන් පළවෙනි chapter එකෙන් කතා කරේ දුවේ පුතේ අපි විශේෂයෙන් මේ තත්ත්ව කළමනාකරණ පද්ධති සම්බන්ධයෙන් HACCP කළමනාකරණ පද්ධතිය ඒ වගේම GMP ප්‍රමිතිකරණය ඒ වගේම පුතේ අපි කතා කරා GHP GAP ISO ගැන පොඩ්ඩක් කෙටි හැඳින්වීමක් කරා දුවේ පුතේ අපි බලාපොරොත්තු වෙන සම්බන්ධයෙන් ඉදිරියේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නේ එක් කළමනාකරණ පද්ධති පිළිබඳ විශේෂයෙන්ම ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය සම්බන්ධයෙන් ඒ වගේම ආහාරයක තත්ත්වයේ සම්බන්ධවෙනුත් බලාපොරොත්තු වෙනවා පුතේ ආහාර තත්ත්ව කළමනාකරණය යටතේ අපි කතා කරන කොහොමද මේ ප්‍රමිති සකස් වෙලා තියෙන්නේ මොනවද මේ වගේ අන්තර්ගතයන් ඒ එක් ප්‍රමිති භාවිතයේ වාසි මොනවද පුතේ කියන එක සම්බන්ධයෙන් කතා කරනවා දුවේ පුතේ රයිට් මේ ඒකක යටතේ සම්පූර්ණයෙන්ම අපි විස්තරාත්මක දුවල පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය ආහාර සම්බන්ධයෙන් නව ප්‍රමිති පුතේ රයිට් ඒවා අපනයනය සම්බන්ධ ඒ නිෂ්පාදකයන් සම්බන්ධව කටයුතු කරනකොට ඉතාමත්ම වැදගත් වන ප්‍රමිති ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන දුවේ පුතේ මේ කොටස යටතෙන් දුවල පුතාලත් එක්ක විශේෂයෙන් බලමු අපි මොකද්ද මේ ආහාරික තත්ත්වය කියන්නේ කියලා පුතේ ආහාරික තත්ත්වය ඉතින් සාමාන්‍යයෙන් සරලවම කිව්වොත් දුවේ පුතේ මොකද්ද මේ ආහාරික තත්ත්වය කියලා අපි දැන් ආහාරික තත්ත්වය කියලා අපි සරලව දැන් මේක ගොඩාක් සංකීර්ණව හිතන්නේ නැතුව නිකන් අපි රිලැක්ස් එක බැලුවොත් අපි බලාපොරොත්තු වෙන දේ මොකද්ද පුතේ ආහාරික තත්ත්වය කියලා. අපි ආහාරික තත්ත්වය කියලා ආදරණීය දුවේ පුතේ බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා මේ ආහාරයක ඉන්ද්‍රිය ගෝචරතා ලක්ෂණ. අපේ පංච ඉන්ද්‍රියයන් මගෙන් පුතේ මේ ඉන්ද්‍රිය ගෝචරතා ලක්ෂණ අපි හඳුනගන්නේ. අපේ නේද පුතේ පෙනුම අපි ඇහෙන් බලලා නේද පුතේ පැහැය පෙනුම වර්ණය කියන එක ආකාරය අපි ඇහෙන් බලනවා පුතේ අපේ පියවියසින් බලලා අපි හඳුනාගන්නේ. ඒ දැනීමෙන්නේ අපිට ඒ සෙන්සර් එක අපිට එන්නේ. ඒතර ආහාරයක ගන්ධය නේද පුතේ ඔඩ එක අපිට මේ නාසයට අපි ආහාර ස්පර්ශ කරලා බලනවා බොහෝ විට. මේ බොහෝ විට අපි ඒක කරන දෙයක්. සාමාන්‍ය පුරුද්දට නේ සමහර කෙන ඕනම මෙයා ඕනම දෙයක මේ ගඳ සුවඳ බලනවා. ඕන දෙයක් නහයට ගල්ලා බලනවා. සමහරු එම පුරුදු වෙලා ඉන්නවා. සමහරු ඒ දේවල් එකට අකමැති. ඉතින් ඒවා හොඳ ඒ වගේ මේ එහෙම බලන එකේ හොඳකුත් තියෙනවා. හැම දෙයකම එහෙම අපි සුවඳ බලන්න යන්නේ හැම එකම. දැන් අපි කෘෂි රසායනික ද්‍රව්‍ය වල වගේ අපි ඔහොම සුවඳ බලන්න යන්නේ එහෙම මේ ආග්‍රහණය කරලා බලන්න යන්නේ නැහැනේ නේද මලක අපි ටිකක් බලනවා මල් වලත් අපි කියන්නේ ගොඩාක් අර මල් වල සුවඳ බලනකොට අපි කියනවා ලං කරලා සුවඳ බලන්න එපා ඒ අර මල් වල තියෙන පරාග අපි ගිහිල්ලා ඇදුම වගේ රෝග හැදෙන්න පුළුවන් නේද පුතේ ශ්වසන මාර්ගයට ඇතුළු වුණොත් එහෙම මේ වගේ මල් වල පරාග තියෙන දේවල් නේද පුතේ ඒවා ඇදුම වගේ තත්ත්වයකට තියෙන්න පුළුවන් ඒවා අපි මෙහෙම ඔහොම උඩට අදින්නේ නැහැ නිකන් යන්තම් ඔහොම සුවඳ සාමාන්‍ය ගෑවෙන්නේ නැති වෙන්න සුවඳ බලන්න පුළුවන් මල් වල නේද පුතේ ඒතකොට ආහාර වල සුවඳ වර්ණය ඒ වගේම පුතේ අපිට ආහාරයක් අනුභව කරලා රස බලනවා අපි කැමති ඕන කෙනෙක් ආහාරයක රස බලන්න නේද දැන් ආහාරයක් අලුතෙන් සකස් කරපු ආහාරයක් දැන් ඔය නේද දැන් ඔය චෙප් කෙනෙක් එහෙම දැන් අලුත් ආහාරයක් සකස් කරලා නේ ආහාරයේ රස බලලා නේද හදලා හැන්දෙන් හරි නේද පොඩ්ඩක් කාලා බලලා ඔහොම කරනවා නේ ඒ හදන කෙනාම එහෙම කරනවා නේද රයිට් හදන කෙනාම මෙහෙම කරනවා නියමයි කියලා යාම කියනවා කාලා හදන කෙනාම හදලා කාලා බලලා නියමයි කියලා සාමාන්‍ය තව කෙනෙකුට පිළිගන්නලා සමහර ඔය ටීවී වැඩසටහන් වල එහෙම නේද දැන් පබ්ලිසිටිලා මහත්තයා එහෙම හදන ඒවා තියෙනවා තව අපේ චෙෆ්ලා ඉන්නවා ගොඩක් නේද ඉතින් ඒගොල්ලෝ මේ හදන කෑම හදලා ඒගොල්ලෝ පිළිගන්නනවා රූපවාහිනී වැඩසටහනක් කරනකොට නිවේදිකයන්ට පිළිගන්නවා ඒගොල්ලෝ හරිම රසයි ශාමීක පුදුම රසක් තියෙන කියලා ඉතින් කියනවා එයාත් කියනවා ඒක තමයි කාලා බලන්න කියලා ඒක හදලා ඒවා පිළිගන්නවා සමහරවිට ඒ වෙලාවේ ටිකක් අර හදනවා රූපවාහිනියට මේ කැමරාවට නමුත් ඒක හදාගෙන එනවා වෙලාව නැත්තම් මේ විදිහට තමයි හදන්නේ කියලා අමුද්‍රව්‍ය ටික හදන්න අවශ්‍ය දේවල් ටික තියලා ඒවා මිශ්‍ර කරලා ලිපේ තියනවා වගේ කරලා පෙන්නනවා නමුත් අර වෙලාව නැති හින්දා ඒ හදාපු එකක් ගෙනල්ලා තියෙනවා හදපු එකක් එයා අරගෙන එනවා රයිට් ඒකෙන් දෙනවා පොඩ්ඩක් කාලා බලන්න රස බලන්න එහෙම දෙනවා ඉතින් අපිට රස බලනවා නේද අපි ඒ කියන්නේ ආහාරයක රසය අන්න ඒකත් ඉන්ද්‍රිය ගෝචරතා ලක්ෂණයක් පුතේ සමහරවිට අපි මේ අල්ලලා බලන්නකො පොඩ්ඩක් හොඳට තියෙනවා හොඳ මේක මෘදුවට තියෙනවා නේ සමහර හයියට තියෙනවනේ දැන් මස් වගේ දේවල් අපි නේද අපි දන්නවා අපි පාඩම් කතා කරලා ඉවරයි කුකුල් මස් කියන්නේ මේ මස් කෑල්ල හොඳට හයියට තියෙනවනේ මෙලෙකයි ඇලෙනවා අපි අල්ල බල කියන්නේ මේ ඇලෙනවා ඇලෙනවානේ මේ නානු වගේ හොඳට හයියට තියෙන හොඳයි නේ හොඳ තියෙනවනේ ප්‍රශ්නේ කියලා අපි කියනවා බලලා ඉතින් බලමු මේ ටෙක්ස්ට් එක අපිට අල්ලනකොට අපේ මේ නේද පුතේ අපිට දැනෙන විදිය අපේ ඇස නේද සමහර ශබ්ද නේ නැවුම් භවයේ
මේ පුතේ නැවුම් භවයේ සද්දෙත් ඇහුණා කියලා කියනවනේ සමහරලාට අර දැන් අපි අර බෝතලයක් ගෑම් බෝතලයක් එහෙම අරනකොට ටික් ගාලා කෝඩියල් බෝතලයක් එහෙම අරනකොට ටික් ගාලානේ ඒ බෝතලේ සීල් එක ගැලවෙන සද්ද ඇහෙන්නේ නේ. නමුත් අර ටීවී ඇඩ් වල කියන මොකද නැවුම් භවයේ සද්දෙත් ඇහෙනවා කියලා. ඉතින් ඒ වගේ මේ නේද පුතේ දැන් අපි දැන් එළවලු අපි සමහර ඒවා බලලා අපි පැහිලාද කියලා බලනවා. මේ දැන් එළව පළතුරු එහෙම බල වට්ටක ගෙඩියකට වගේ නේ අපි ගහලා හොද්දට පැහිලා තියෙන්නේ. දෙල් ගෙඩියකට ගහලා අපි එහෙම තට්ටු කරලා බලලා පැහිලා කොස් ගෙඩියට ගහලා බලගෙන පැහිලා තියෙන්නේ කියලා. එහෙමත් බලන අපිට සද්දෙන් අපි සද්දෙත් දන්නවා සමහර ආහාර වර්ගවල. රයිට්. ඉතින් ප්‍රධාන වශයෙන්ම පුතේ මේ ආහාරයක ගුණාත්මක ලක්ෂණ ගැන කතා කරනකොට මේ ඉන්ද්‍රිය ගෝචරතා ලක්ෂණ ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ. ඒතර මොනවද පුතේ මේ ආහාරයක අපි මේ කියන ඉන්ද්‍රිය ගෝචරතා ලක්ෂණ? අපි බලමු පුතේ. රයිට්. රසය, පැහැය, ඇයි පුතේ සුවඳ අම්මා නේද? සුවඳ ඊට පස්සේ මොකද්ද පුතේ? වයින්. මෙන්න මේ ලක්ෂණ. රයිට් නේද පුතේ? මෙන්න මේ දැන් අපිට ආහාරයක යම් කිසි රසයක් තියෙනවා පුතේ, පැහැයක් තියෙනවා, පාට වර්ණයක් තියෙනවා පුතේ අපි දන්නවා නේද? දැන් සුවඳ වයින් දැන් බත් ගත්තාම නේද පුතේ ගෙදර අපි බත් වල පාටත් අපි දන්නවා බත් වල අපෝ පාට වෙනස් වෙලා නම් අපිට අක් ගාලා කියනවා ඔය කන්න බෑ සුවඳ බලපුවම අපෝ නරක් ගඳයි. ඇලෙනවා කාලව අපෝ නරක් වෙලා තියෙන එක අපිට කාපු කටත් විශ් කරලා දානවා අපි මොනවා හරි අපිට නරක් වෙච්ච ආහාර අතර තුල පොඩ්ඩක් නරක් වේගන එකක් ආව අපෝ මේක කන්න බෑ සම්බෝල එහෙමනේ උදේට හදලා දැන් මේ රස්නේ වැඩි දවස්වල ටිකක් දවල් වෙනකොට සම්බෝල එහෙම කන්න බෑනේ ගොටුකොළ සම්බෝල ඉල හදලා තියෙන දේවල් නේ සලාද වගේ දේවල් නේ සමහර කිරි දාලා හදපු ඒවත් එහෙම හොඳට කිරි පස්සල එහෙම හදලා තිබ්බේ නැත්නම් කන්න බෑ සම්බෝල වගේ දේවල් දවල් වෙනකොට ඒවා නරක් වෙනවා පොල් වගේ දේවල් නරක් වෙනවා ඉතින් අපි මේ නරක් වේගෙනකොට අපෝ ඇඹුල් රහයි කියලා ටක් ගාලා කියලා කෙල ගහලා එනවා කාලා එහෙම අවස්ථා තියෙනවා ඉතින් මෙන්න මේ රසය පැහැය සුවඳ වයනය කියන මෙන්න මේ ලක්ෂණ පුතේ නේද පුතේ අපි දන්නවා නේද අපිට පාරිභෝගිකයාට පිළිගත හැකි මට්ටමක තියෙනවා නම් පුතේ තියෙන්න ඕනේ පුතේ මේ දේවල් නේද පුතේ මෙන්න පිළිගත හැකි තත්වයක තියෙන්න ඕනේ ඒ වගේම පුතේ ආහාරයේ මේ අපිට ආහාරයක් ඇයි පුතේ ආහාරයක්කින් මොකද්ද පුතේ ආහාරයකින් පාරිභෝගිකයෙක් බලාපොරොත්තු වෙන්නේ පුතේ ඈ පුතේ තමන්ගේ එදිනෙදා පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම ඇයි පුතේ වේල් තුනක් කනවනේ අපි උදේට කනවා හවසට කනවා රැයට කනවා අනිවාර්යෙන් කන්න ඕනේ පොඩ්ඩක් හරි වෙලා පරක් නොත් එහෙම මාර වැඩේ වෙන්නේ නේද ඉතින් මේ ඊට අමතරව අපි තේ බොනවා විවිධ වෙලාවට මොනවා හරි තව කැවිලි දෙයක් කවුරු හරි දුන්නොත් හම්බුනොත් කන්න හිතුනොත් කනවා නේද ඉතින් එහෙම බොහෝ විට මේ ප්‍රධාන ආහාර වේල් තුනම අතරතුර ආහාර විවිධ වර්ග පැණි රස වර්ග ආහාර ගන්න නැත්නම් හොඳයි ඒකත් විශේෂයෙන් කියන්න ඕනේ පුතේ මේ ආහාර ගැන කතා කරද්දී සමහර දරුවෝ ඇත්තටම මේ ගන්න ආහාර ගත්තාම ඇත්තටම ඒගොල්ලොන්ගේ සෞඛ්‍යයට ගැලපෙනවද සෞඛ්‍ය ආරක්ෂිතද කියන එක තේරෙනවා. කුඩා ළමයි බොහෝ විට පුරුදු වෙලා තියෙනවා අධික ලෙස මේ පැණි රස ආහාරයට ගන්න, චොකලට් ආහාරයට ගන්න, චොකලට් වර්ග, පැණි බීම වර්ග නේද? කිරි වගේ දේවල් මේ දැන් ඇත්තටම මේ සමහර දරුවෝ ඉන්නවා මේ උදේට තේකත් එක්ක කිරි එකත් එක්ක චොකලට් බිස්කට් පැකට් එකක්ම කාලා දානවා. ඉතින් ඒවත් මේ කන බිස්කට් චොකලට් මැදට තවරපුවා ක්‍රීම් වර්ග අර සෑන්ඩ්විච් කරපු බිස්කට් වල අධික සීනි ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා දරුවෝනේ. ඉතින් ඒක කාපුවාම ඒ දරුවට ඊට පස්සේ කෑම කන්නත් බෑ දවසටම. ආහාර ගන්නත් බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒ වගේ දැන් සමහර චොකලට් වර්ග එකක් කෑවොත් ඒ දවසටම නොකා ඉන්න පුළුවන්. ඉතින් ඒක වැඩක් නෑ. අපේ ශරීරයට අවශ්‍ය වර්ධනයට අවශ්‍ය දේවල් ඒවයෙන් දෙන්නේ නෑ පුතේ. ඉන්න පුළුවන් අර ෆ්‍රුක්ටෝස් ප්‍රමාණය වැඩි ඒ වගේ අධික ප්‍රමාණයක් අන්තර්ගත නිසා අර ඒ අවශ්‍ය ප්‍රමාණයට එයාට ඉන්න පුළුවන් බඩගින්නේ කෑම නොකා හරි. නමුත් ශරීරයේ වර්ධනය වීමක් වැඩිවීමක් සිද්ධ වෙන්නේ නෑ. ඒ විදිහම සමහර ළමයි දිහා බලපුවම මේ විදිහ කෙට්ටු ළමයි ඒ විදිහමයි. ඒ ඉතින් මේගොල්ලෝගේ ආහාර මොකද? ශනික ආහාර වර්ග හදිස්සියෙන් ගන්න ශනික ආහාර අධික ලෙස පිසන ලද ආහාර එක්ක රයිස් එකක් එක මේ සොසේජස් කරලා එක දාගෙන බත් ටිකක් අය නැත්නම් නූල්ස් එකක් අය. ඉතින් ඒ ළමයිගේ ශරීර වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. හරියට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ නිශ්චයවලින් ලැබෙන්නේ පලා ටිකක් කන්නේ මැල්ලුම් ටිකක් කන්නේම නැති ළමයි ඉන්නවා. කොච්චර දුන්නත් කන්නේ කෑම තිබ්බත් කන්නේම නැති අය ඉන්නවා. මේ දේවල් ගැන හරියට එහෙම ඉන්නවා. පාන වර්ග ගත්තත් ඒකයි. පැණි බීම වලට ළමයි ගොඩාක් කරුවලා තියෙනවා ක්ෂණික පාන වර්ග. ඒ කියන්නේ මේ පළතුරු මේ ස්වභාවික පළතුරු රසයෙන් අනුන කියලා මේ ක්ෂණික පාන වර්ග කලිරින් දාලා තිනවා පිළිකාකාරක පුතේ. දරුවන්ට අපිට වැඩි ඕනේ අපේක්ෂා රෝහලට ගිහිල්ලා බැලුවොත් ඉන්න දරුවෝ තරුණ ළමයි කුඩා දරුවෝ අවුරුදු 7ට අඩු දරුවෝ 7 ඉඳන් අවුරුදු 10 12ක දරුවෝ තරුණ ළමයි ඉතින් ප්‍රධානතම හේතුවක් තමයි පුතේ මෙන්න මේ වැරදි ආහාර පරිහරණ රටාව පුතේ තෝරගෙන තියෙන ආහාර පරිහරණ රටාව විශේෂයෙන්ම අධිරුධිර පීඩනයේ දියවැඩිය වගේ රෝග වලට දරුණු ලෙස බලපානවා මේ තත්ත්වය. ඉතින් අපි මිනිසා ආහාරයක් පරිභෝජනය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ පුතේ තමයි එදින්දා දෛනික පෝෂණ අවශ්‍යතාවය සපුරා ගන්න. ඉතින් මේ පෝෂණ අවශ්‍යතාව සපුරාලන්න පුළුවන් ආකාරයෙන් පුතේ ආහාරයේ ඒ தත්ත්වේ පවතින්න ඕනේ පුතේ. විශේෂයෙන්ම පරිභෝජනයේට මිනිස්යාට ගන්න පුළුවන් ආකාරයට
ආහාරයේ වයනේ, රසේ, පැහැය, සුවඳ ඒ දේවල් පවතිනවා වගේම පුතේ මේ ආහාරයේ බලාපොරොත්තු වන ආහාරයේ අන්තර්ගතයේ අඩංගු පෝෂ්‍ය පදාර්ථ, පෝෂ්‍ය ද්‍රව්‍ය ඒ අයුරින් සම්පූර්ණ කිරීමට, පරිපූර්ණ කිරීමට හැකියාවක් පුතේ ආහාර සතුව තියෙන්න ඕනේ. හොඳයි දුවේ පුතේ අපි ඉදිරියට යමු. එහෙනම් බලන්න පුතේ. අන්න බලන්න එහෙනම් මොකද්ද මේ කියලා තියෙන ආහාරික තත්ත්වය කියලා. බලන්න අපි කතා කරපු දේ අපි පැහැදිලි කරගත්ත දේ මේකේ තහවුරුව තියෙනවද කියලා බලමු පුතේ. දැන් අපිට මේක දැක්ක ගමන් සරලව අපි දන්නවා කියන්න පුළුවන් මොකද්ද කියන එක. බලන්න දුවේ මොකද්ද කියන්නේ? ආහාරයක තත්ත්වය යන්නෙන් අදහස් වන්නේ අන්න බලන්නකෝ. ආහාරයක තත්ත්වය යන්නෙන් අදහස් වන්නේ යම් කිසි ආහාරයකට ආවේනික වූ ලක්ෂණ පුතේ. අන්න බලන්නකෝ. මේ තියෙන්නේ පුතේ ආහාරයකට යම් ආහාරයකට ආවේනික වෙච්ච ලක්ෂණ. ආහාරයකට ආවේනික රසයක් තියෙනවා පුතේ. කිරිවලට ආවේනික රසයක් තියෙනවා පුතේ. කිරිවලට ආවේනික පැහැයක් තියෙනවා පුතේ. කිරිවලට ආවේනික සුවඳක් තියෙනවා. ආවේනික වයනයක් තියෙනවා. රයිට් පුතේ. එහෙනම් පුතේ මෙන්න මේ ආහාරයක තත්ත්වය කියලා අදහස් කරන්නේ පුතේ යම්කිසි ආහාරයකට ආවේනික වූ ලක්ෂණ පුතේ ඒ ආහාරයට අනන්‍ය වෙච්ච ආවේනික වෙච්ච මෙන්න මේ ලක්ෂණ පුතේ පාරිභෝගිකයාට පිළිගත හැකි මට්ටමකට පැවතීමයි. සරලෝම ආහාරයක තත්ත්වය කියන්නේ ඔකයි පුතේ. ආහාරයකට ආවේනික ලක්ෂණ පුතේ. කාටද පුතේ මේ ආහාරයේ පරිභෝජනය කරන මේ ආහාරයේ ආහාරයට ගන්නා පාරිභෝගිකයාට පිළිගත හැකි මට්ටමක පැවතීමයි. වර්ණය වෙනස් වෙලා තිබ්බොත් අපි කවදාවත් ගන්න නැහැ පුතේ. ඇත්තටම මම මිලදී ගන්නෙත් නෑ. කුකුල් මස් මිලදී ගන්න ගියොත් බැරි වෙලාවත් මම දන්නවා. අපි දන්නවා කුකුල් මස් වල තියෙන ඕන වර්ණය මොකක්ද කියලා පුතේ. අපි දන්නවා කහ පැහැ මිශ්‍ර සුදු පැහැයක් තමයි නැවුම් කුකුල් මස් වල තියෙන්නේ පුතේ. නැවුම් කුකුල් මස් වල. ඉතින් අපි ගන්නවා පොඩ්ඩක් අල්ලලා බලනවා අපි මේක තද ගතියක් තියෙනවනේ මෙලෙක් ගතියක්. ඈ පුතේ නානු ගතියක් තිබ්බොත් ඒ මස් නරක් වෙලා තියෙන. කෙලින්ම මම නම් ස්ටීරෝ මස් කෑල්ලක් මිලදී ගන්න ගියොත් රයිට් කුකුල් මස් මිලදී ගන්න ගියොත් මම අනිවාර්යෙන් සුවඳ බලනවා පුතේ. අනිවාර්යෙන් සුවඳ බලන්න. ගඳයි නම් කීයටවත් ගන්න එපා පුතේ. කොච්චර මිල අඩු වුණත් මොන තග දාන කට්ටිය වුණා ලැජ්ජාවටවත් කිසිම දෙයකට ගෙදර ගෙනහිලා අනුභව කරන්න ගන්නේ Tamanට. ඔයා ගන්න මස් කෑල්ලේ නැත්නම් ගන්න එක ඔයා බලන්න. ෆ්‍රිජ් එකේ තියෙන එකක් හරි කොහේ හරි අලෙවි කරන්න ඩිස්ප්ලේ කරලා තියෙන එකක් හරි ඩිස්ප්ලේ කැබිනට් එකේ තියෙන එකක් හරි අරන් බලන්න. පාට බලන්න. අර අල්ලලා බලන්න මස් කෑල්ල. රයිට් ඔබ දෙමාපියන්ගේ ගියපු අවස්ථාවක් ඔබ තනියෙන් මිලදී ගන්න අවස්ථාවක් වෙනවා. ඒ වගේම ඔබ මේක අරගෙන ස්මෙල් එක බලන්න. ස්මෙල් එක බලන්න අනිවාර්ය කාලා නම් බලන්න එපා කිසිම විදියකට මස් කෑල්ලක්. ආයේ සල්මොනෙල්ලා එහෙම තිබ්බොත් ඉවරයි ඒවලෙම. රයිට් කිසිම වෙලාවක මස් වගේ ආහාරයක් මස් වගේ දෙයක් තෝරාගන්න ගිහලා කාලා බලන්න එපා. රස බලන්න යන්න එපා. සුවඳ බලන්න පුළුවන්. ගඳයි නම් කෙලින්ම රිජෙක්ට් කරන්න ගන්න එපා. ගඳයි කියලාම කියලා මේක ගඳයි කියලාම දෙන්න දන්නවා. ඔය විකුණ ගන්න ඕනවට ගඳ ගහන ඒවා නරක් වෙච්ච මසුත් ඔය හොඳ මස් අතර දාලා තියෙනවා. අස්සේ හොයලා බලලා පොඩි කෑල්ලක් දෙන්න කිව්වම හොයලා බලලා ජරාවක් දෙන අවස්ථා තියෙනවා. රයිට් අපිට ගෙදරට අවශ්‍ය ප්‍රමාණයට ගන්න. ඉතින් මොනවා කොච්චර හොයලා බලලා ගත්තත් හොයලා දෙන්නේ නැත්තම් නිකන් ගෙදර යනවා මිසක් අර හරියට බලලා ගන්න ගඳ සුවඳ බලන්න ගන්න එපා. ඉතින් මෙන්න මේ ලක්ෂණ ආහාරයකට ආවේනික ලක්ෂණ ආදරණීය දුවේ පුතේ පාරිභෝගිකයාට පිළිගත හැකි මට්ටමක පැවතීම තමයි පුතේ අපි ආහාරයක තත්ත්වය කියලා කියන්නේ. පිළිගත හැකි මට්ටමක පැවතීමයි ආහාරයක තත්ත්වය කියලා කියන්නේ. රයිට් ඉදිරියට යන්න දරුවෝ. අපි ඊට පස්සේ කතා කරන්නේ පුතේ මේ ආහාර තත්ත්ව කළමනාකරණය. quality management. quality එක කොහොමද මේ ආහාරයක තත්ත්වය කළමනාකරණය කරන්නේ? දුවේ පුතේ ඇත්ත වශයෙන්ම අපිට විශේෂයෙන්ම මේ ආහාරවල තත්ත්වය අපි කියපු අය විශේෂයෙන්ම පාරිභෝගිකයාට පිළිගත හැකි මට්ටමක මේ ආහාරයක ගුණාත්මක ලක්ෂණ නැත්නම් ආහාරයකට ආවේනික වෙච්ච ලක්ෂණ පුතේ පාරිභෝගිකයාට පිළිගත හැකි මට්ටමට පවත්වා ගන්න නම් පුතේ අපි විශේෂයෙන්ම මේවා ගොවි බිමේ සිට පුතේ වගා ශේෂ්ත්‍රයේ ඉඳන් කර්මාන්ත ශාලාව දක්වාත් පුතේ මේ කර්මාන්ත ශාලාව තුළ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය දා මේ විවිධ අවස්ථාවලදී පුතේ මේවාට විවිධ ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන් පුතේ. විවිධ ආගන්තුක ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන් පුතේ. විවිධ අපමිශ්‍රණ වෙන්න පුළුවන් පුතේ. විවිධ ජෛවීය ආපදා වෙන්න පුළුවන් පුතේ. විවිධ රසායනික ආපදා වෙන්න පුළුවන් පුතේ. වීදුරු නේද පුතේ. ඒ වගේම යකඩ, ලෝහ කොටස් ඔය දේවල් එකතු වෙන්න පුළුවන් පුතේ. උෂ්ණත්වය වෙනස් වීම නිසා පුතේ මේ වගේ තත්ත්වයට හානි වෙන්න පුළුවන් පුතේ. රයිට් ඒක නිසා අධික තාපය නිසා මේවට හානිදායක වෙන්න පුළුවන් පුතේ. උෂ්ණත්වය නිසා වෙන්න පුළුවන්.
ඒ වගේම පුතේ මේවා තුළට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන් පුතේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ කෘමිනාශක වගේ දේවල් පුතේ, ඒ වගේ අවශේෂ කොටස් එකතු වෙන්න පුළුවන් පුතේ. ඒ වගේම මේ සේදුම් කාරක ශාලක වගේ දේවල් පුතේ, සේදුම් කාරක වගේ දේවල් මේවට එකතු වෙන්න පුළුවන් විවිධ හේතු නිසා පුතේ. එවැනි රසායනික ද්‍රව්‍ය එකතු වීම, ඒ වගේම නේද මේවැනි හේතු නිසා පුතේ, ඒ වගේම ප්‍රතිජීවක වර්ග නේද මෙවන් දේවල් එකතු වීමේ අවදානමක් තියෙනවා පුතේ. විවිධ රසායනික ද්‍රව්‍ය එකතු වීමේ අවදානමක් තියෙනවා පුතේ. මේ විවිධ අවස්ථාවන්වලදී මේ ආපදා වළක්වා ගනිමින් පුතේ මේ ආහාරයේ ගුණාත්මක තත්ත්ව නිසි ආයකරයෙන් පාරිභෝගිකයා අතට පත්වනතු මේ ආහාර පාරිභෝජිකයා පරිභෝජනය කරන තුළ පුතේ මේ වගේ තත්ත්ව පවත්වා ගැනීම සඳහා මනා කළමනාකරණ පද්ධතියෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ පුතේ. ඒ දේවල් තමයි පුතේ විශේෂයෙන්ම ඒ කටයුතු තමයි මේ ආහාර තත්ත්ව කළමනාකරණයේදී විශේෂයෙන්ම සිදු වෙන්නේ පුතේ. ඉතින් ඇත්තටම මම අර HACCP කළමනාකරණ පද්ධතිය ගැන කතා කරපුවාම මත්ස්‍ය අපනයනය සිදු කරන ආයතනයක මම කිව්වේ බෝට්ටුවේ ඉඳන් මසුන් අල්ලන බෝට්ටුවේ ඉඳන් කැච් කරන බෝට්ටුවේ ඉඳන් එයාපෝට් එකට යනකම් ඒක ක්‍රියාවලිය මේ HACCP කළමනාකරණ පද්ධතියෙන් පාලනය වෙනවා කියපොතේ. ආහාරයට එකතු වෙන්න පුළුවන් උපද්‍රව වළක්වා ගැනීම සහ ඒවා පාලනය කර ගැනීම සඳහා සිදු කරන ක්‍රියාදාමයන් තමයි පුතේ විශේෂයෙන්ම මේ තත්ත්ව කළමනාකරණ පද්ධති හරහා සිදු වෙන්නේ පුතේ. ආහාර නිෂ්පාදනයේ විශේෂයෙන්ම මේ මගින් ආහාරයේ ගුණාත්මකභාවය, ආහාරයේ ජාත්‍යන්තර වශයෙන් මේ සඳහා මේ තත්ත්ව කළමනාකරණ පද්ධති අනුගමනය කිරීමේදී ජාත්‍යන්තර වශයෙන් මේ පිළිගැනීමක් වෙනවා පුතේ. ඒ ආයතනවල වැඩි ලාභයක් ලබා ගන්න පුළුවන්, ආයතනවල කීර්ති නාමයට ඒක බලපානවා දරුවනේ. පාරිභෝගික විශ්වාසයක් ඇති වෙනවා පුතේ. පාරිභෝගිකයාට ආහාර සම්බන්ධයෙන් පාරිභෝගික විශ්වාසයක් පාරිභෝගිකයා තුළ ගොඩ නැගෙනවා පුතේ. පාරිභෝගිකයා එවැනි ආහාර නිෂ්පාදිත මිලදී ගැනීම සඳහා ඒ කියන්නේ මනා කළමනාකරණ පද්ධතිය, තත්ත්ව කළමනාකරණ පද්ධතිය භාවිතා වන අනුගමනය කරමින් නිෂ්පාදනය කරන ආහාර මිලදී ගැනීමට පාරිභෝගිකයා විශ්වාසයක් පාරිභෝගිකයාට ගොඩනගෙනවා. පාරිභෝගිකයව මිලදී ගන්නට පෙළඹීම නිසා ආයතන තුළ මේ ව්‍යාපාර මේ දාමේ පවත්වාගෙන යන්න, ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇති වෙනවා පුතේ. අපනයන වෙළඳපොළ සඳහා මේවට අවස්ථාව තියෙනවා පුතේ. ඉතින් ඒ වගේ තත්ත්ව විශේෂයෙන්ම මේ තත්ත්ව කළමනාකරණ පද්ධති හරහා අත් කරගත් පුළුවන් නිෂ්පාදකයාට වගේම පාරිභෝගිකයාට විවිධ වාසි අත් වෙනවා පුතේ. විශේෂයෙන්ම මේ ආහාර තත්ත්ව කළමනාකරණ පද්ධති හරහා. හොඳයි අපි බලමු විශේෂයෙන්ම ආහාර සකස් කිරීමට භාවිතා කරන අමුද්‍රව්‍ය වල දැන් අපි කිව්වේ පුතේ ආහාර සකස් කිරීමට භාවිතා කරන raw materials තියෙනවා පුතේ. අමුද්‍රව්‍ය තියෙනවනේ. දැන් අපි ගත්තොත් සමහර අපි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පුතේ අපි කෝඩියල් එකක් හදනවා නම් අපි දන්නවා ෆැෂන් වලින් හදන අමුද්‍රව්‍ය විදිහට ෆැෂන් නේද පුතේ, සීනි, ජලය, අනුමත වර්ණක නේද පුතේ, රසකාරක මේ දේවල් යොදා ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මිශ්‍ර පළතුරු නම් පුතේ මේවට යොදා ගන්න පළතුරු පල්ප සකස් කර ගන්න ඕනේ. අන්නාසි, ඒ වගේම නේද පුතේ ආම්බ, පැපෝල්, ෆැෂන්. ඉතින් පළතුරු වර්ග 3-4ක්වත් මේවට අවම එකතු කරනවා. ඉතින් මේ පළතුරු වර්ග අවශ්‍ය වෙනවා පුතේ. සීනි. ඉතින් ඒකට අවශ්‍ය කරන පිරිසුදු ජලය අවශ්‍යයි පුතේ. නේද පුතේ. ඉතින් ඒකට අවශ්‍යයි අනෙකුත් ද්‍රව්‍ය මේ බෝතල් ඒ වගේම නේද පුතේ ඇසුරුම් ද්‍රව්‍ය ලේබලින් තියෙනවා පුතේ. ඉතින් මේ වගේ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විදිහට තමයි පුතේ අවසන් නිෂ්පාදනයක් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් විශේෂයෙන් මේකදී මේ අපි කතා කරන්න යන්නේ මේ ආහාර සකස් කිරීමට භාවිතා කරන අමුද්‍රව්‍ය වල ඉඳන් පුතේ ඒ ආහාරයේ පාරිභෝගිකයා අතට පත්වන තුරු කස්ටමර්ගේ අතට යනකම් නේද පුතේ පාරිභෝගික අතට පත්වන තුරු පුතේ මේ කර්මාන්ත ශාලා තුල කර්මාන්ත ශාලාවේ ඇතුළේ මේ ආහාර පුතේ යන්ත්‍ර සූත්‍ර තුල ඒව අමුද්‍රව්‍ය පුතේ අපි දන්නවා භෞතික රසායනික තත්වයන් පුතේ නිසි අයුරින් කළමනාකරණය කරන්න වෙනවා පුතේ. මේ කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය තමයි පුතේ ආහාර තත්ත්ව කළමනාකරණ ක්‍රියාවලිය විදිහට හඳුන්වන්නේ පුතේ. නිසි අයුරින් භෞතික සහ රසායනික තත්ත්වයන් පුතේ මේ ආහාරවල කළමනාකරණය කරන්න ඕනේ. අමුද්‍රව්‍ය වල ඉඳන් පුතේ පාරිභෝගිකයා අපට පත්වන තුරු පුතේ මේ ආහාර ද්‍රව්‍ය සකස් කිරීම පුතේ කර්මාන්ත ශාලාව තුල යන්ත්‍ර සූත්‍ර තුල පුතේ රයිට් කර්මාන්ත ශාලාව තුල ආහාර නිෂ්පාදනාගාරය තුල පුතේ යන්ත්‍ර සූත්‍ර තුල මේ අමුද්‍රව්‍ය වල රයිද කර්මාශාලා තුල හා යන්ත්‍ර සූත්‍ර තුල මේ අමුද්‍රව්‍ය වල භෞතික සහ රසායනික තත්වයන් පුතේ නිසි අයුරින් කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය තමයි පුතේ ආහාර තත්ත්ව කළමනාකරණ ක්‍රියාවලිය විදිහ අපිට කියන්න පුළුවන්. අපි හයිලයිට් කරලා දාමු පුතේ. බලමු. ඔබට ලියා ගන්න පුළුවන් හිත සඳහන් කරන්න පුළුවන්. එතකොට අමතක වෙන්නේ. ඊනම් බලන්න ආහාර සකස් කිරීමට භාවිතා කරන අමුද්‍රව්‍ය වල සිට raw material වල ඉඳන් ඒ ආහාර මේ පාරිභෝගිකයා අතට පත්වන තුරු බලන්නකෝ. ආහාර පාරිභෝගිකයා අතට පත්වන තුරු පුතේ කර්මාන්ත ශාලා තුල හා අන්න බලන්න යන්ත්‍ර සූත්‍ර තුල එම අමුද්‍රව්‍ය භෞතික රසායනික තත්වයන් රයිට්
නිසි අයුරින් කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය තමයි පුතේ ආහාර තත්ත්ව කළමනාකරණය කියලා හඳුන්වන්නේ. හරි මෙහිදී ආහාර නිස්පාදනයක ආරම්භක හා අවසාන අවස්ථා පමණක් සැලකීමෙන් ආහාර තත්ත්වාරක්ෂණ ක්‍රියාවලිය පිරිපුන් තත්ත්වයකට පත් කළ නොහැකිය. හොඳට මතක තියාගන්න. මේ ආහාර තත්ත්ව කළමනාකරණ ක්‍රියාවලියේදී මතක තියාගන්න ආහාර නිස්පාදනයක ආරම්භක ඒ වගේම අවසාන අවස්ථා ෆයිනල් ප්‍රොඩක්ට් එක. ආරම්භක අවස්ථාව කියන්නේ රෝ මැටීරියල් නේ අමුද්‍රව්‍ය ඒ වගේම අවසන් නිස්පාදනය. අවසාන අවස්ථා පමණක් සැලකිල්ලටගෙන පුතේ මේ ආහාර තත්ත්වාරක්ෂණ ක්‍රියාවලිය පරිපූර්ණත්වයට පත් කරන්න බෑ. එහෙනම් ඒ අතරතුරු ක්‍රියාවලි රාශියක් සිදු වෙනවා. අමුද්‍රව්‍ය කර්මාන්ත ශාලාව තුල ඒ වගේම යන්ත්‍ර සූත්‍ර තුල ඒවායේ භෞතික සහ රසායනික තත්ත්වයන් නිසි අයුරින් පවත්වාගෙන යාම තමයි පුතේ ආහාරයක තත්ත්ව කළමනාකරණය කියන්නේ. එහෙනම් ආරම්භක සහ අවසන් අවස්ථා පමණක් සිහියට තීරණය කළා අපිට මේ වගේ තත්ත්වය පිළිබඳ ප්‍රකාශ කරන්න අවස්ථාවක් නැහැ පුතේ. අපි අර කියපු දේවල් සසඳලා සංසන්දනාත්මක බලන්න ඕනේ. මතකද අපි කිව්වා එහෙනම් මොකද්ද අර HACCP කළමනාකරණ පද්ධතිය මුලින් ටිකක් කියලා දුන්නේ ඒකයි. මොකද්ද අර කර්මාන්ත ශාලාව දක්වාම කොහේ ඉඳලාද බෝට් එකේ ඉඳන් මේ බයි කැච් එක ගන්න මේ ප්‍රධාන අමුද්‍රව්‍ය රෝ මැටීරියල්ස් සුද සකන මත්ස්‍යයන් අල්ලා ගැනීම සිදු කරන බෝට්ටුවේ ඉඳලා එයාපෝට් එකට යනකම් කියද්දි සම්පූර්ණ ක්‍රියාවලියම එතන ආවරණය වෙනවා නේද? එහෙනම් අර අමුද්‍රව්‍ය වල ඉඳන් අවසන් නිෂ්පාදනය දක්වාද මේ වෙන්නේ නැහැ. බෝට් එකේ ඉඳන් එයාපෝට් එකට කියපුවාම සියලුම ක්‍රියාවලින් එතෙන්ට අන්තර්ගතයි. එහෙනම් අන්න ඒ අනුව තමයි මේ තත්ත්ව කළමනාකරණ පද්ධති සකස් වෙලා තියෙන්නේ. අපිට මේ මුල් අවස්ථාවයි අවසන් නිෂ්පාදනයයි විතරක් සලකා බලලා මේ ගැන කතා කරන්න බැහැ. එකයි කියන්නේ ආහාර නිෂ්පාදනයක ආරම්භක හා අවසාන අවස්ථාව විතරක් සැලකිල්ලට ගෙන පුතේ අපිට මේ ආහාර තත්ත්වාරක්ෂණ ක්‍රියාවලිය පිරිපුන් තත්ත්වයකට පත් කරන්න හැකියාවක් නැහැ. ඉදිරියට යමු. right ආහාර නිෂ්පාදන ක්‍රියාවලියම සන්තතිකව ඇගයීමකට ලක් කරමින් අන්න බලන්නකෝ. මේ ක්‍රියාවලිය ක්‍රමානුකූලව බලන්නකෝ එකින් එක පිළිවෙලකට සන්තතිකව අධ්‍යයනයකට ලක් කරනවා පුතේ. සන්තතිකව පුතේ ගලා යන ආකාරයට මේ ක්‍රියාවලිය පුතේ අධ්‍යයනයකට ලක් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි කිව්වේ මතකද ඔබට? අපි සුපුරුදු උදාහරණෙ යොදාගෙන පුතේ මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කරලා අපනයනය කරන සමාගමක් අපේ ලංකාවේ තියෙන යුරෝපයට මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කරලා යුරෝපීය සංගමයේ මගින් යුරෝපීය රටවලට අපනයනය කරන සමාගමක් විශේෂයෙන්ම ටූනා මසුන්. මේ ක්‍රියාවලිය සන්තතිකව ගලාගෙන යන්න ඕනේ පුතේ. ඒ කියන්නේ අපි මුලින්ම මේ අමුද්‍රව්‍ය ලබා ගන්න පුතේ මොන වගේද? විශේෂයෙන්ම ලෝන්ලයින් වෙසල්ස් වලින් බහුදින දීවර යාත්‍රා වලින් පුතේ තමයි මේ මත්ස්‍යයන් ඇල්ලීම සිදු කරන්නේ පන්න ක්‍රමයේ මගින් අල්ලා ගැනීම සිදු කරන්නේ. ඉතින් ඒ සඳහා දින 20ත් 25ත් 30ත් අතර කාලයක් ගැඹුරු මුහුදේ ගිහිල්ලා මේ අල්ල ගන්න මසුන් තමයි පුතේ ප්‍රශස්ත තත්ත්වයට තේ විශාල මසුන් ගේනකොට ඔවුන් ප්‍රශස්ත තත්ත්වයට තේ ශීතකරණය තුළ ගබඩා කරලා පුතේ ගොඩබිමට ගේනකොට ඒගොල්ලෝ නිවැරදි ආකාරයට පෝස්ට් ආෆිස් හැන්ඩලින් කරේ නැත්නම් මේ පසුවස්වනු හැසිරවීම කරේ නැත්නම් මත්ස්‍යයන් නිසියාකාරව හැසිරීම කරේ නැත්නම් එහෙදි මේ නිසියාකෝල සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන්නේ නැත්නම් ඔච්චර මාස ගාණක් අමාරුවෙන් අල්ලගන්න මාළු ටික ගොඩබිමට ගෙනල්ලා අර කර්මාශාලාවේදී කූර බල්ලා ගහනකොට මාළු වැඩක් නැත්නම් වර්ණයේ අදාළ නියමිත කලර් එක නැත්නම් වැඩක් නැහැනේ. අපරාධ සේරම කීප දෙනෙක් 5-6 දෙනෙක් මුහුදු ගිහිල්ලා මේ සඳහා ලක්ෂ 10ක විතර වියදමක් දරලා ඒගොල්ලන්ට මේ බයික් කැච් කරගන්න යන්න. ඒ සියල්ලම අපතේ යනවා මේගොල්ලෝ නිසියාකාරව අර හරියට පසුවස්වනු ක්‍රියාකාරකම් නැත්නම් පෝස්ට් ආවර්ස් හැන්ඩලින් ස්මූත්ලි මාළු හැන්ඩල් කරන්න ඕනේ. ඉමීඩියට්ලි ඒගොල්ලෝ පිරිසුදු ජලයෙන් හොදලා අපි මේ අල්ලගත්තට පස්සේ පුතේ ඒගොල්ලෝ ක්‍රමානුකූලව අයිස් කරන්න ඕනේ පුතේ. විශාල මත්ස්‍යයන්ගේ අතුණු බහන් කොටස් ඉවත් කරලා පිරිසුදු ජලයෙන් හොදලා ඒවා ක්‍රමානුකූලව අයිස් කරන්න ඕනේ පුතේ. ගොඩබිමට ගෙනල්ලා බලනකොට අර නියම නැවුම් බව ප්‍රෙෂ් තත්ත්වයේ පවත්වා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි පුතේ ප්‍රොසෙසින් වලට මේගොල්ලෝ යොදාගෙන. ඉතින් එතකොට ඒ සඳහා මේ බෝට් එක ඇතුළේ තුල තියෙන සැනිටේෂන් වැදගත් වෙනවා. බෝට් එක ඇතුළේ බෝට් ඉන්ස්පෙක්ෂන් එකක් පවා කරන්න වෙනවා මේ ඔඩිට් එකකදී. හැසප් ඔඩිට් එකකදී. රයිට් ඒ වගේ තත්ත්ව ඒ වගේ භාවිතා කරන මොනවද? සේදීම සඳහා භාවිතා කරන
කරන ජලයේ තත්ත්වය, ඒ වගේම මේ පිරිසුදු කිරීම සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය නිසි ආකාරව අයිස් කරලා තියෙනවා. කොහෙන්ද අයිස් මිලදී ගන්නෙ? ඒ අයිස් සකස් කරන ස්ථානයේ තත්ත්වය කොහොමද? ඒ සියලුම දේවල් අධ්‍යයනය කරන. එතන ඒ විතරක් නෙවෙයි පුතේ. ඊට පස්සේ මේ ආහාර නිෂ්පාදන අමුද්‍රව්‍ය මේ ආහාර නිෂ්පාදන ඇසිරීම සඳහා යොදා ගන්න ඇසුරුම් ද්‍රව්‍ය ගැන, ඒ ඇසුරුම් ද්‍රව්‍ය ෆුඩ් ග්‍රේඩ්ද, සමහර ඇසුරුම් ද්‍රව්‍ය ආහාරත් එක්ක ප්‍රතික්‍රියා කර ආහාරයට විශේෂිත සංයෝග නිපදවන්න පුළුවන්. විශේෂයෙන්ම සප්ලයි ඇසෙස්මන්ට් ඔඩිට් එකක් කරනවා. දැන් විශේෂයෙන්ම ෆයිල් පවත්වා ගන්න ඕනේ, වෙනමම ෆයිල් තියා ගන්න ඕනේ මේ අපි මේ ආහාර ද්‍රව්‍ය ඇසිරීම සඳහා පැකින් මැටීරියල් රැගෙන එන ආයතන තුල විශේෂයෙන්ම ඒගොල්ලෝ මේ පැකින් මැටීරියල් නැත්නම් මේ ඇසුරුම් ද්‍රව්‍ය මේ ෆුඩ් ග්‍රේඩ්ද මේ ආහාර ද්‍රව්‍ය ඇසිරීම සඳහා සුදුසු තත්ත්වයටද මේවා නිෂ්පාදනය කරලා තියෙන්නේ කියලා වෙනම සේවක කණ්ඩායමක් අපි ඒ ඇසුරුම් ද්‍රව්‍ය ලබා ගන්න සප්ලයර්ස්ලාගේ කර්මාන්තශාලා තුල ගිහිල්ලා මේ අපි ආනයනය කර නැත්නම් අපි නිෂ්පාදනය කරන ආනයනය සඳහා නිෂ්පාදනය කරන මත්ස්‍ය ආහාර ඇසිරීම සඳහා සුදුසු වන ආකාරයටද මේ ඇසුරුම් ද්‍රව්‍ය පොලිතින් නිෂ්පාදනය කරන්න කියන එක සම්බන්ධයෙන් වෙනම සප්ලයර් ඇසෙස්මන්ට් ඔඩිට් එකක් කරන්න ඒ ආයතන වලට ගිහිලා ඒවායේ තත්ත්ව බලාගෙන ඒ අදාළ ලියකීල ඩොකියුමන්ට් සම්පූර්ණ කරන ගල්ලා තියන්න ඕනේ. ඒවා සබ් ඔඩිට් එකකදී හැසප් ඔඩිට් එකකදී ඒවා ගේන්න කියනවා. ෆයිල් බලනවා කෝ සප්ලයර්ස්ලා කවුද ඕගොල්ලන්ට අමුද්‍රව්‍ය මේ මොනවද ඇසුරුම් ද්‍රව්‍ය සප්ලයි කරන සප්ලයර්ස්ලා කී දෙනෙක් ඉන්නවද? කෝ ඒගොල්ලෝගේ කර්මාන්තශාලා වලට ගිහිල්ලා බලපු සප්ලයි ඇසෙස්මන්ට් ඔඩිට් රිපෝට් තියෙනවද? ඒ දේවල් බලනවා පුතේ. ඒ වගේම මේ රැප් කරන රැපින් පේපර්ස් සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් බලනවා. ඒ වගේම මේවා ස්ටෝර් කරලා ගබඩා කරලා යවන කොලිගේටඩ් බොක්සස් රිජිෆෝම් පෙට්ටි කොහෙන්ද ගන්න? ඒවත් පිළිබඳවත් අපි ඔඩිට් එකක් කරන්න ඕනේ පුතේ. ඊට පස්සේ රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් කෙමිකල්ස් කර්මාන්තශාලාව සේදීම් කටයුතු කරන්න ක්ලෝරින් අවශ්‍යයි, රසායනික ද්‍රව්‍ය අවශ්‍යයි. ඉතින් ඒවා සම්බන්ධ නිසි ආකාරව ඒවා ගබඩා කරලා තියෙනවද? ඒ සඳහා වෙනම මේ වෙනම ගබඩා කරන ඒ තරම් තියෙනවද? ඒ තත්ත්ව, ඒ ඇතුළත උෂ්ණත්වය, කර්මාන්තශාලා ඇතුළත තුල පවත්වාගත යුතු තත්ත්ව, ජලය සම්බන්ධයෙන් ජලය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ලබා ගන්න ජලය සම්බන්ධයෙන් පරීක්ෂා සිද්ධ කරනවා. ඒ වගේම ආහාර නියදිවල ආහාරවල මයික්‍රෝබයොලොජි පරීක්ෂාවට ලක් කරනවා. ආහාරවල හෙවි මෙටල් පරීක්ෂාවට ලක් කරනවා. මාස 3න් 3ට ආහාරවල මයික්‍රෝබයොලොජි ආහාරවල ශුද්ධ ජීවීන් ඉන්නවද කියලා මේ අපි සකස් කරන ආහාර සාම්පල් පිළිගත් සම්මත ආයතනයකට යවලා එයාලගෙන් රිපෝට් එකක් ගන්නවා. මේ වගේ සැල්මොනෙල්ලා ඒ වගේ දේවල් තියෙනවද නැද්ද? විෂ සහිත ඒ කියන්නේ මේ ශුද්ධ ජීවීන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ කරනවා. ඒ වගේම මේ හෙවි මෙටල් බැරලෝහ සඳහා සිදු කරන පරීක්ෂණ කරනවා මේ ආහාර සඳහා. මර්කරි වගේ දේවල්, ලෙඩ් වගේ දේවල් තියෙනවද කියන එක. ඊට පස්සේ මේ භාවිතයට ගන්නා ජලය සඳහා පැරාමීටර්ස් 56කට කරනවා පුතේ. ඒ කියන්නේ වෝටර් කෙමිකල් ටෙස්ට් එකක් වාර්ෂිකව සිදු කරන්න ඕනේ. දිනපතාම මේ ජලය පරීක්ෂා කරන්න ඕනේ. ජලයේ pH අගය පරීක්ෂා කරන්න ඕනේ. ඒ සියලුම දේවල් දිනපතා පරීක්ෂා කරන්න ඕනේ. දිනපතා මොනිටර් කරන්න ඕනේ. පැය දෙකෙන් දෙකට ප්‍රොසෙසින් ඒරියා එකේ උෂ්ණත්වය වෙනස් වීම කොච්චරද ප්‍රශස්ත උෂ්ණත්ව දත්ත තියෙනවද? කූල් රූම් වල උෂ්ණත්ව සඳහන් කරන්න ඕනේ. කූල් රූම් තියෙන සංඛ්‍යාවන 1 2 3 4 5 කියන වෙන වෙනම ඒවා සඳහා කරන්න ඕනේ. ඒ වගේම ප්‍රවාහනය කරන ට්‍රක් වල තත්ත්වය ගැන කන්ඩිෂන් බලන්න ඕනේ පුතේ. එයාපෝට් එක දක්වා සහ මසුන් ප්‍රවාහනය කරන ට්‍රක් වල ඒ වගේම මේ සැපයුම් කරුවන් පිළිබඳ තොරතුරු වාර්තා පවත්වාගෙන යන නියමාකාරයෙන් අන්ලෝඩ් කරලා කොහොමද මේ මස්සේ නිවැරදි ආකාරයෙන් රැගෙන එනවද කියන එක සම්බන්ධයෙන් බලන්න ඕනේ පුතේ. ජල ටැංකිය වල පිරිසුදුභාවය, පවිත්‍රතාවය බලන්න ඕනේ. ග්ලාස් බ්‍රේකේජ් එකක් වෙලා තියෙනවද? මේ ආවරණය කරලා තියන්න ඕනේ. ලයිට් වගේ දේවල් තියෙනවා. ප්ලාස්ටික් කවර් වලින් ආවරණය කරලා තියෙන්න ඕනේ. ග්ලාස් බ්‍රේකේජ් එකක් වුණොත් ඇතුලේ විනාශයිනේ. ඉතින් ඒ වගේ දේවල් ප්ලාස්ටික් වලින් තමයි බල්බ ආවරණය කරලා තියෙන්නේ. ඇතුළත තියෙන දේවල් එවැනි මේ සම්පූර්ණ ක්‍රියාවලියක්. මේක සන්තතිකව ගලාගෙන එන ක්‍රියාවලියක්. ඉතින් මේ විදිහට හැම දෙයක් පිළිබඳව ලිපි ලේඛන පවත්වා ගන්න ඕනේ පුතේ. රිසීවින් එකේදී කවුද අද දවසේ ෂිප්මන්ට් එකක් සඳහා මත්ස්‍යයන් අරන් ආපු සප්ලයර්ස්ලා සැපයුම් කරුවන් කී දෙනෙක් ආවද? ඒගොල්ලොන්ගේ ලොරි අංකය, රැගෙන එන රියදුරන්ගේ නම, මොන බෝට් එකෙන් ගෙනාපු මාළුද ඒගොල්ලෝ මේ කර්මාන්තශාලාවට අරන් ආවේ වෙනම ඒ දාන්න ඕනේ. ඒ බෝට් එකේ දිගපල්ල ප්‍රමාණය. මොකද සමහර දිගපල්ල ප්‍රමාණ තියෙනවා මේ අපි විශේෂයෙන්ම සමහර අය මේ ඉල්ලීගල් ෆිෂින් කියලා කියනවා. අපි කියනවා මේ විශේෂයෙන්ම නීතිමය නොවන ක්‍රමයකට මසුන් මැරීම සිදු කරලා ගේන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ නියමිත ප්‍රමාණ තියෙනවා. ඉතින් ඒවා කැච් සර්ටිෆිකේට් වල අපනයනය සඳහා යවනකොට දීවරහා ජල සම්පත් දෙපාර්තමේන්තුවෙන් ඒවා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මෙන්න මේ තොරතුරු සපයන්න ඕනේ කියලා. ඉතින් ඒවා සපය ගන්න ඕනේ. අතු ඒ එක ට්‍රක් එකකින් ගත මසුන් සංඛ්‍යාව. ඒ වගේම දැන් පැකින් මැටීරියල් නම් ඒවා ගෙනාපු තැන කොච්චර ප්‍රමාණයක්ද ගෙනාපු දිනය වේලාව සියලුම දේවල් පවත්වා ගන්න ඕනේ. එතකොට බැරි වෙලාවත් කාණ්ඩාංකය හරහා යම් කිසි දෙයක් අපි ආහාරයට යම් කිසි ආපදාවක් ඇති වුණොත් අපිට ට්‍රේසබිලිටි එකක් කරහා ඒ දිනේ බලලා
ප්‍රොසෙසින් එක වෙච්ච නිෂ්පාදනය සිදු වෙච්ච වේලා දිනය වේලාව අනුව ඒ වෙලාවේ කවුද රිසීවින් එකේ හිටියේ ඒ වෙලාවේ කවුද ප්‍රොසෙසින් ඒරියා එකේ හිටියේ ආහාර පැකින් කරන තැන හිටියේ කවුද ආහාර ස්ටෝරේජ් කරන තැන හිටියේ කවුද ස්ටෝර්ස් වල හිටියේ කවුද ඒ වෙලාවේ හිටපු සුපර්වයිසර්ස්ලා කවුද සියලුම දේවල් බලා ගන්න පුළුවන් ඒ අනුව මේ යන්ත්‍ර සූත්‍ර වලද කොහෙදද මොන තැනකදද කොතනදිකද මේ ප්‍රශ්නේ උනේ නැත්නම් මේ ආහාරයට මේ අපි කියන ආහාරයට ආපදා තත්ත්වයක් ඇති වෙන්නේ කොහොමද කියන එක හොයාගන්න පුළුවන් ඒ සඳහා කටයුතු කරන්න පුළුවන් බාකෝඩ් එකක් කරා අපි ඒක කලින් කියලා දීලා තියෙනවා ඒක නිසා මතක තියාගන්න මේක සම්තතිකව ගලා යන සිදුවීමක් කියුවේ ඒකයි ක්‍රමානුකූලව මේ දේවල් හරියට සම්තතිකව ගලා යන සම්තතික ක්‍රියාවලියක් මගින් තමයි පුතේ මේ පරිපූර්ණත්වයට පත් කරගන්න පුළුවන් වෙන්නේ එහෙම නැතුව අර නිෂ්පාදනයේ මුල් අවස්ථාවයි අවසන් අවස්ථාවයි පමණක් ගැන සැලකිල්ලමට ලක් කරලා අපිට තත්ත්ව කළමනාකරණ පද්ධතියක් සම්බන්ධයෙන් කතා කරන්න බෑ සේවකයන්ගේ ස්වස්ථතාවය වගේම සේවකයන්ගේ සනීප ආරක්ෂා හා වෘත්තීය සුරක්ෂිතතාවය තහවුරු අන්දමිනුත් මේ කටයුතු සිදු කරන්න ඕනේ පුතේ සියලුම දෙනාගේම දායකත්වය තුලින් තමයි තත්ත්ව කළමනාකරණ පද්ධතියක් නිසියාකාරව ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම ආයතන ප්‍රධානීන් ආයතනයේ කළමනාකරුවන් ආයතන සේවකයන් අපි කියන ආයතනයේ ඉන්න නිෂ්පාදන අංශයේ ඉන්න අය ඒ වගේම අපි කියනවා ඇසුරුම් අංශයේ ඉන්න අය රිසීවින් එකේ ඉන්න අය ඒ වගේම අපි කියනවා ස්ටෝරේජ් වල ඉන්න අය ඒ වගේම ඇතුළුව කර්මාන්තශාලාවේ නැත්නම් ඒ ආයතනයේ ආහාර නිෂ්පාදන සමාගම තුල ඉන්න සියලුම නිෂ්පාදනයට සම්බන්ධ සේවකයන් අතර ප්‍රධානීන් අතර මනා අන්තර් සම්බන්ධතාවයක් මේ තොරතුරු හුවමාරු වීමක් sannivedanayak සිදු වෙන්න ඕනේ. ඒ වගේම සැපයුම් කරුවන් හා ආයතන ප්‍රධානීන් අතර, ඒ වගේම වෙළඳ තොග වෙළඳුන් අතර, ඒ වගේම මේ අපනයනය සඳහා මේ සිදු කරන අපනයන වෙළඳාම සිදු කරන ඒ ගැනුම් කරුවන් නැත්නම් බයස්ලා සමග මනා අන්තර් සම්බන්ධතාවයක් තිබීමෙන් මේ කළමනාකරණ පද්ධතිය නිසි අයුරින් පවත්වාගෙන ආහාර සුරක්ෂිතතාවය ආහාරයක තත්ත්වයේ මනා ලෙස පවත්වා ගැනීම සඳහා මනවින් කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා දුවේ පුතේ. හොඳයි. එහෙනම් බලන්න මේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියම පුතේ සම්තතික ඇගයීමකට ලක් කිරීම තුලින් බලන්නකෝ. ආහාර නිෂ්පාදන ක්‍රියාවලියම සම්තතික ඇගයීමකට ලක් කිරීම තුලින් සමස්ත ක්‍රියාවලියම එකාකාරී ඇගයීමකට යොමු කිරීම මගින් අදාළ ප්‍රමිතීන් තුල ආහාර නිපදවීමේ ක්‍රියාවලිය සහතික කරන්න පුළුවන්. ඒකයි එකෙන් කිව්වේ පුතේ. රයිට්. මේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියම අපි කතා කරා වගේ සම්තතික ඇගයීමකට ලක් කිරීම තුලින් පුතේ මේ සමස්ත ක්‍රියාවලියම අපිට එකාකාරී ඇගයීමකට යොමු කිරීම මගින් අදාළ ප්‍රමිතීන් තුල ආහාර නිපදවීමේ ක්‍රියාවලිය සර්ටිෆයිඩ් කරන්න සහතික කිරීම සිදු කරන්න පුළුවන් අනිවාර්යයෙන්. ඒ වගේම ආහාරයකට ආවේනික ලක්ෂණ එලෙසින්ම පැවතීමත් ආහාරයකට අනන්‍ය වෙච්ච අපි අර කියපු ආහාරයකට අදාළ ඒ ගුණාත්මක ලක්ෂණ ඒ ආකාරයෙන්ම පැවතීමත් පුතේ ඒ ආහාරයේ අහිතකර රසායනික ද්‍රව්‍ය මොනවද පුතේ පලිබෝධනාශක වගේ දේවල් ඔන්න ඔය පලිබෝධනාශක වගේ දේවල් ආහාරයේ අහිතකර රසායනික ද්‍රව්‍ය ඒ වගේම සහ වෙනත් අපද්‍රව්‍ය ඇතුළු වෙන්න පුළුවන් පුතේ මොනවද සතුන්ගේ මල ද්‍රව්‍ය ගල් වැලි වගේ දේවල් හරිද රයිට් අඩංගු නොවීමත් වැදගත් වෙනවා පුතේ ඒ වගේම තත්ත්ව සහතිකය මගින් රයිට් මේ ක්වොලිටි සර්ටිෆිකේට් එකක් මගින් ආහාර පාන තත්ත්වය පිළිබඳව මොකද්ද කරන්න පුළුවන් අපි කතා කරා වගේ මතක තියාගන්න පාරිභෝගිකයා තුල විශ්වාසයක් ඇති කරන්න පුළුවන් රයිට් තත්ත්ව සහතිකයක් මගින් මොකද්ද දුවේ පුතේ කරන්න පුළුවන් කියන්නේ ආහාර පාන තත්ත්වය පිළිබඳව ආහාර පාන වල ක්වොලිටි එක තත්ත්වය පිළිබඳව පාරිභෝගිකයා තුල මොකද්ද ඇති වෙන්නේ විශ්වාසයක් ඇති කරන්න හේතු වෙනවා දුවේ පුතේ. හොඳයි. තත්ත්ව සහතිකයක වැදගත්කමයි ආදරණීය දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. විශේෂයෙන්ම අපි මෙතනදී උදාහරණයක් සලකලා බලනවා පුතේ.
මේ තත්ත්ව සහතිකයක් ලබා ගැනීමේදී ඒ ආහාරවල තිබිය යුතු තත්ත්වයන් ඉතාමත්ම වැදගත් වෙනවා ආදරණීය දුවේ පුතේ අපිට. විශේෂයෙන්ම අපි මේ යෝගට් නිෂ්පාදනයක් සඳහා SLS සහතිකකරණයක් ලබා ගැනීමේදී පුතේ අපි බලන්න යන්නේ මොනවද මේ ආහාරය තුළ තිබිය යුතු තත්ත්වයන් කියන එක පිළිබඳ මේ SLS ප්‍රමිතීන්ට අනුව SLS පිරිවිතරට අනුව ඒ තත්ත්ව සකස් කරගන්න ඕනේ පුතේ. ඒ ආකාරයට නොමැතිනම් ඒ નિયમિત ආකාරයට ප්‍රමිති ලබා ගැනීමට නම් පුතේ ආහාරයක ඒ පරිපූර්ණ වේතු තත්ත්වයන් සම්පූර්ණ කරගතු තත්ත්වයන් තියෙනවා පුතේ. ඊට පස්සේ තමයි මේ පරීක්ෂණ කරලා අපි නියම ආකාරයට මේ ආහාරය තියෙනවද කියලා බලලා වෙනත් පිළිගත් ආයතනයකට නැත්නම් ඒ අදාළ ආයතනයට හෝ වෙනත් පිළිගත් පරීක්ෂණ ආයතනයකට ලංකාවේ නම් එවැනි පිළිගත් පරීක්ෂණ ආයතන තියෙනවා පුතේ. ITI එක තියෙනවා. කාර්මික තාක්ෂණික ආයතනයේ ඉන්ඩස්ට්‍රියල් ටෙක්නොලොජි ඉන්ස්ටිටියුට් එක. ඒ වගේම තියෙනවා HGS ලංකා එක තියෙනවා. right. ලෝකේ විවිධ රටවල යුරෝපයේ ඇතුළුව ආසියාතික රටවල ඉන්දියාවේ පවා මේ SGS ලංකා එකේ ශාඛා තියෙනවා පුතේ. අපේ ලංකාවෙත් SGS එකේ ශාඛා තියෙනවා පුතේ. මේක ලෝකීයම පිළිගත් සම්මත පරීක්ෂණ ආයතනයක් මේ SGS ලංකා කියන එක. ඒ වගේම ලෝකීයම පිළිගත් ලංකාව තුළ මේ රාජ්‍ය ආයතනයක් පුතේ මේ ITI එක ඉන්ඩස්ට්‍රියල් ටෙක්නොලොජි ඉන්ස්ටිටියුට් එක නැත්නම් අපි කියනවා කාර්මික තාක්ෂණ ආයතනය පුතේ. කාර්මික තාක්ෂණ ආයතනය තමයි ලංකාවේ ප්‍රධානතම ලෝකයේ පිළිගත්ත මේ තාක්ෂණ ආයතනයක් පරීක්ෂණ කටයුතු සිදු කරන විශේෂයෙන්ම මේකෙදී විවිධ නිෂ්පාදන සම්බන්ධයෙන් ආහාර නිෂ්පාදන පමණක් නෙවෙයි පුතේ ලංකාව තුළ සිදුවන මේ කාර්මික තාක්ෂණ ආයතනය තුළ විවිධ නිෂ්පාදන සම්බන්ධයෙන් අපිට අවශ්‍ය පරීක්ෂණ සිදු කරගන්න පුළුවන්. එහෙම අපිට ඔය විශේෂයෙන්ම අපිට ඔය දැන් ගත්තාම මේ ආහාර සම්බන්ධ අවශ්‍ය පරීක්ෂණ සිදු කරවා ගන්න පුළුවන් ආයතනයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ආහාර ප්‍රමාණයක් නෙවෙයි වෙනත් ඔය යකඩවල විවිධ ද්‍රව්‍යවල තියෙන ඕන සම්මත තත්ත්ව පිළිබඳ අපිට පරීක්ෂා කරගන්න පුළුවන් ආයතනයක් තමයි ITI ආයතනය කියන්නේ. එතකොට මේ තත්ත්ව සහතිකයේ වැදගත්කම ගැන කතා කරලා තිබුතේ අපි තත්ත්ව සහතිකයේ මගින් નિયમિત පෝෂණ ගුණයේ සහිත සෞඛ්‍ය ආරක්ෂිත ආහාරයක් බවට සහතිකයක් ලැබෙනවා. මොකද පුතේ નિયમિત පෝෂක ගුණයේ සහිත සෞඛ්‍ය ආරක්ෂිත ආහාරයක් බවට සහතිකයක් ලැබෙනවා තත්ත්ව සහතිකයක් මගින්. එනම් තත්ත්ව සහතිකයක් සඳහා ලබා ගැනීමේදී අපිට අපි නිෂ්පාදනය කරන ආහාරය තුල පැවතිය යුතු තත්ත්වයන් පිළිබඳව අපිට අපි මේ තත්ත්ව කළමනාකරණයේ ලබා දෙන ඒ අදාළ ආයතනයේ ලබා ගන්නා පිරිවිතර තුර පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. එහෙනම් අපේ නිෂ්පාදනයේ ඒ අදාළ තත්වයට පිරිවිතරට අනුව අපි නිෂ්පාදනය සකස් කරගන්න ඕනේ. නිෂ්පාදනය සකස් කරගෙන පරීක්ෂණ ආයතනයක් ලවා පරීක්ෂා කරවා ගන්න ඕනේ. අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු හදාගත්තයින් පස්සේ අපිට පුළුවන් තත්ත්ව සහතිකය සඳහා ඉල්ලුම් කරන්න. ඊට පස්සේ දිගටම මේක පවත්වා ගන්නකොට ඒගොල්ලෝ වාර්ෂිකව ඔඩිට් එකක් විගණනයක් කරනවා පුතේ. ඒ වගේම මේ ගල්වලන්ට SLS නම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සඳහා පුතේ වාර්ෂික ආදායමෙන් 0.05ක මුදලක් ගෙවීමක් සිදු කරන්න ඕනේ. නිකන් කරන්නේ මුදල් අරගන්නවා. මේවටත් ගන්නවා වාර්ෂික ආදායමෙන් යම්සි මුදලක් ගෙවන්නත් ඕනේ. මේ පරීක්ෂණ සඳහාත් මුදල් අය කරනවා. රයිට්. එතකොට මතක තියාගන්න තත්ත්ව සහතිකය. හරි. තත්ත්ව සහතිකයේ මගින් નિયમિત පෝෂණ ගුණයේ සහිත සෞඛ්‍ය ආරක්ෂිත ආහාරයක් බවට සහතිකයක් ලැබෙනවා. හරි. එතකොට මේ බලන්න උදාහරණයක් දීලා තියෙනවා. යෝගට් කියන්නේ බොහොම ප්‍රසිද්ධ ජනප්‍රිය ආහාරයක් නේ. මේ පාවිච්චි ගන්න කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් නේ ආහාරයක් නේ දරුවනේ. කුඩා දරුවන් ඉඳන් වැඩිහිටි බාල මහලු තරුණ ඕන කෙනෙක් යෝගට් එකකට කැමති. යෝගට් වලින් SLS තියෙන ඒවා ගත්තාම දැන් ප්‍රධාන මේ දැන් SLS දැන් නම් බොහොමයක් තියෙනවා. ඉස්සර නම් කීපයකට පමණයි තිබ්බේ. යෝගට් නිෂ්පාදන ලංකාවේ ගත්තාම විවිධ වෙළඳාම් වලින් එනවා. මේ SLS ලබාගෙන තියෙන ඒවා පහුගිය කාලේ නම් ගොඩක් අඩුවෙන් තිබ්බේ. දැන් නම් සමහර ඒවා ලබාගෙන තියෙන ආයතන රයිට් මුල් කාලේ කිහිපයක් වගේ එක තමයි තිබ්බේ. දැන් මේ නැඹුරුතාවයක් තියෙනවා, වැඩි නැඹුරුතාවයක් තියෙනවා මේ SLS ප්‍රමිතිකරණය ලබා ගන්න ආහාර සඳහා යෝගට් සඳහා. අපි දන්න මේ කිරියාශ්‍රිත නිෂ්පාදන නැවුම් කිරි මගින් මේ නිෂ්පාදනය කරනවා යෝගට් නිෂ්පාදනය අපි දන්නවා. ඉතින් කිරියාශ්‍රිත ප්‍රධාන නිෂ්පාදනයක්. රයිට්. හරි. එතකොට මේ යෝගට් සඳහා SLS සහතිකය පිරිනැමීමට පහත අවශ්‍යතා සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍යයි. අන්න බලන්න. යෝගට් වලට SLS එකක් ලබා ගන්න නම් ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් එකේ මේ SLS ප්‍රමිතිකරණය ලබා ගන්න සහතිකය ලබා ගන්න පුතේ යෝගට් එකක් සඳහා මේ ඒ සඳහා සම්පූර්ණ කර යුතු තිබිය යුතු තත්ත්වයන් තියෙන්න ඕන අදාළ තත්ත්වයන් තියෙනවා. අපි බලමු මොනවද කියලා. බලන්න. යෝගට් සඳහා SLS සහතිකය පිරිනැමීමට පහත
අවශ්‍යතා සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය වේ. මෙන්න මේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය වෙනවා යෝගට් එකක් සඳහා SLS සහතිකයක් ලබා ගන්න. අවශ්‍යතා සහ SLS ප්‍රමිති ටික තියෙනවා. කිරි මේදය බර මේදේ අණුව කොච්චරක් තියෙනවද? 3.0 අවමයේ තියෙන්න ඕනේ. ඒ කිරිවල. ඒක පරීක්ෂා කරලා බලන්න. ඊට අඩුවෙන් තිබ්බොත් ඒකට සඳහා SLS ප්‍රමිතියක් ලබා ගන්න බෑ නිෂ්පාදනයේ සඳහා. ඒකයි එහෙම ප්‍රමිති අරගෙන නැත්තේ ගොඩාක් මේ කර්මාන්තවල කරගෙන යන අය ප්‍රමිති අරන් නැති අය ඉන්නවා. ඉතින් මේ SLS ප්‍රමිතියක් ගන්න නම් මෙන්න මේ தත්ත්වය තියෙන්න ඕනේ. ඒ தත්ත්වය නැති වුණොත් ඒක පවත්වා ගන්න බැරුණොත් SLS ගන්න බෑ. අතහැරලා දාන්න වෙනවා. SLS අනිවාර්යයෙන්ම කරලා තියෙනවා නම් ඒ නිෂ්පාදනය කරන්නත් බෑ. කම්පැනිම වහල් දාන්න වෙනවා. රයිට්? ඒ කියන්නේ කිරි මේදය කිරිවල තියෙන මේදය රයිට්? හරි. බර මේදේ අණුව ඒ වගේ. කොච්චරක් තියෙනවද SLS ප්‍රමිතිය? 3.0ක් අවම ප්‍රමාණයක් තියෙනවා. බැරි වෙලාවත් යම්කිසි ආහාර නිෂ්පාදනයක් සඳහා SLS ප්‍රමිතිය ලබා ගැනීම අනිවාර්ය කියලා තියෙනවා නම් එතනදී මෙන්න මේ ප්‍රමාණයක් තියෙන්න ඕන කියලා තියලා ඒ ප්‍රමාණය පවත්වා ගන්න බැරිනොත් ඒ නිෂ්පාදනය එතනින් එහාට කරන්න බෑ වහන්න වෙනවා. SLS අනිවාර්ය නැත්තම් ඒ ප්‍රමාණය නැත්තම් ඒගොල්ලන්ට SLS ගන්න බෑ නිෂ්පාදනය කරගෙන යන්න පුළුවන්. SLS ප්‍රමිතියට තියෙනවා ගන්න බලන්න ඉතින් ඒකත් මේක තියෙන්න ඕන ප්‍රසස්ත අගයක්. තියෙන්න ඕන මේද ප්‍රමාණය. රයිට්? අවශ්‍යතාවය. 1 කිරි මේදය රයිට්? බර මේදය අණුව 3.0ක් අවමයේ තියෙනවා. ඒ වගේම කිරිවල මේදය නොවන ඝනද්‍රව්‍ය. මොකද්ද මේ මේදය නොවන ඝනද්‍රව්‍ය වලට අපි කියන්නේ? SNF. solid non fat. SNF ප්‍රමාණය මතකද? SNF ප්‍රතිශතය. මේ solid non fat. මේද නොවන ඝනද්‍රව්‍ය solid non fat. SNF. මේද නොවන ඝනද්‍රව්‍ය. ඒවයි බර අණුව ප්‍රතිශතය කොතන? 8.0යි අවම පවත්වා ගන්න ඕනේ. ඒ වගේම ටයිට්‍රේෂන් ඇසිඩ් නැත්නම් අනුමාපිත අම්ල ප්‍රමාණය රයිට් ඔබට මතක ඇති අපි මේ කිරි පාඩමේදී 8 වෙනි එකකේදී මීට අදාළ අනුමාපනයක් කරා පරීක්ෂණවලදී ප්‍රායෝගික පරීක්ෂණට අදාළ ඔබට ඒ කොටස බලන්න පුළුවන්. අපි ඒකේ මේ අනුමාපන කරලා තියෙන දරුවනේ. අනුමාපනයක් ටයිට්‍රේෂන් එකක් අම්ල භස්ම අනුමාපනයක් කරලා තියෙනවා ඒක. රයිට් ඒක බලන්න පුළුවන් ඔබට. අනුමාපිත අම්ල ප්‍රමාණය පුතේ බර අණුව ප්‍රතිශතයේ ලැක්ටික් අම්ල ප්‍රමාණය කොච්චරද? 0.8ත් 1.25 අතර උපරිම දක්වා පැවතිය යුතුයි. 0.8ත් උපරිම කොච්චරද? 1.25ත් මෙන්න මේ තත්ත්ව පවත්වා ගන්න ඕනේ. අවස්ථා තුනක් කිව්වා. රයිට්. මෙන්න යෝගට් සඳහා SLS සහතිකයක් ලබා ගන්න මෙන්න මේ තත්ත්ව සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ වගේම නිෂ්පාදනයේ තිබිය හැකි ශුද්‍රජීවී ඒ වගේම රසායනික හා භෞතික අවදානම් අවස්ථා නොමැති බවට සහතිකයක් පාරිභෝගිකයාට ලැබීම. බලන්න. මොකද්ද පුතේ මේකේ? අපිට සහතිකයක් ලැබෙන්නේ මේ නිෂ්පාදනයේ තිබිය හැකි ශුද්‍රජීවී ඒ වගේම රසායනික හා භෞතික අවදානම් අවස්ථා නොමැති බවට සහතිකයක් පාරිභෝගිකයාට ලැබෙනවා මේ වගේ. රයිට්? උදාහරණයක් විදියට යෝගට් ග්‍රෑම් 1කට රයිට්? හරි. යෝගට් ග්‍රෑම් 1කට මෙතන අපි යෝගට් ග්‍රෑම් 1ක් දරුවනේ. මෙතන යෝගට් ග්‍රෑම් 1කට යෝගට් ග්‍රෑම් 1ට ඊකෝලයි බැක්ටීරියා කොලනියකට වඩා අඩංගු නොවිය යුතුයි. කොලනියකට වඩා ඊකෝලයි බැක්ටීරියා යෝගට් ග්‍රෑම් 1ක් තුල යෝගට් ග්‍රෑම් 1ක් ඇතුලේ යෝගට් 1 ග්‍රෑම් වල රයිට් මෙන්න යෝගට් 1 ග්‍රෑම් 1ක් යෝගට් ග්‍රෑම් 1ක් තුල 1 ග්‍රෑම් 1ක් තුල යෝගට් ග්‍රෑම් 1ක තුල යෝගට් 1 ග්‍රෑම්ට ඊකෝලයි එස්චරචියා කොලයි කියන එස්චරචියා කොලයි නැත්නම් ඊකෝලයි කියන බැක්ටීරියා කොලනියකට වඩා අඩංගු නොවිය යුතුයි. කොලනියකට වඩා අඩංගු වෙන්න බෑ. ඒකයි SLS ප්‍රමිතිය සඳහා නියම තත්ත්වය. හරි. එහෙනම්
ඒ වගේම ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුල හෝ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුල හෝ ඊට වක්‍රාකාරව සම්බන්ධ වන පුද්ගලයන් මගින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලට වක්‍රාකාරව සම්බන්ධ වෙන පුද්ගලයන් ඉන්නවනේ පුතේ. රයිට් නේද? ඒ කියන්නේ අපි දන්නවා මේ පැකින් මැටීරියල් සම්බන්ධ කරන අය නේද? මේක මේ දැන් අපි නිෂ්පාදන ක්‍රියාවලට ඍජුවම දායක නොවුනත් ඒගොල්ලෝ මේ අනිකුත් සැපයුම් කරුවන් ඉන්නවනේ පුතේ. රයිට් අන්න ඒ කට්ටිය වක්‍රාකාරව දායක වන කට්ටිය. හරි ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුල හෝ ඊට වක්‍රාකාරව සම්බන්ධ වන පුද්ගලයන් මගින් ආහාරයට අහිතකර ද්‍රව්‍ය එකතු විය හැකි අවස්ථා අවම බව පාරිභෝගිකයාට සහතික වෙනවා මේකේ. වක්‍රාකාරව සම්බන්ධ වෙන ඉන්නවා සැපයුම් කරුවන් ඉන්නවා පුතේ. විවිධ ද්‍රව්‍ය සැපයුම් කරන අය, අමුද්‍රව්‍ය සැපයුම් කරන අය. ඒගොල්ලෝ කෙලින්ම මේ නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රොසෙසින් එක තුල ඉන්නේ නැහනේ. ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ ඒගොල්ලෝ ඉන්නේ නැහනේ පුතේ. නිෂ්පාදන ක්‍රියාවලියේ ඉන්නේ නිෂ්පාදන කටයුතු වලට දායක වන අය. නිෂ්පාදන අංශ වල ඉන්න කට්ටිය. දැන් වක්‍රව දායක වන අය ඉන්නවා මේකේ කර්මාන්තශාලාව තුල මේ පර්මිස්ට් එකේ මේ ආහාර නිෂ්පාදන කාර්යයට දායක නොවි අනිත් කටයුතු තවත් මේ උපකාරක සේවාවන් ලබා දෙන කට්ටිය ඉන්නවා පුතේ. සයිඩ් එකකින් ඉඳන් මේකට උදව් වෙන කට්ටිය ඉන්නවා. රයිට් එතකොට මේ මතක තියාගන්න ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුල හෝ ඊට වක්‍රාකාරව සම්බන්ධ වන පුද්ගලයන් මගින් ආහාරයට අහිතකර ද්‍රව්‍ය එකතු විය හැකි අවස්ථා අවම බවට පාරිභෝගිකයාට සහතිකයක් දෙනවා. රයිට් මොනවද මේකදී විශේෂයෙන්ම ඒකට සහතිකයක් දෙන්න පුළුවන් ක්‍රියාවලින් විදිහට මේ අපිට කතා කරන්න පුළුවන් මනා සෞඛ්‍ය පිළිවෙත්. උදාහරණ මොනවද? good hygienic practice. අර පිටතින් එන අමුත්තන්ටවත් අපි දන්නවා මේකට ඇතුල් වෙනකොට ඒගොල්ලන්ගුණුත් අපි මේ සම්බන්ධ තොරතුරු පත්‍රිකාවක් පුරවගෙන තමයි හදිස්සියෙන් අමුත්තන් පවා අමුත්තන් ඇතුළුවීම අවම කරගන්නවා. බැරි වෙලාවත් බයස්ලා හරි කවුරු හරි ගැනු මේකට එනවනම් පිටරට අපනයනය හා සම්බන්ධ බයස්ලා වගේ කට්ටිය හරි එනවනම් අපි ඒගොල්ලෝ ඇතුල් කරගන්නකුණුත් ඒගොල්ලොන්ගෙන් මේ ප්‍රශ්නාවලිය අහලා ඊට පස්සේ තොරතුරු ලබාගෙන තමයි සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරලා තමයි ඒ ඇතුල් කර ගැනීම පවා සිදු වෙන්නේ. මනා සෞඛ්‍ය පිළිවෙත් good hygienic practice ඒ වගේම මනා නිෂ්පාදන පිළිවෙත් පුතේ good manufacturing practice මේවා අපි ඊට පස්සේ වෙන වෙනම කතා කරනවා පුතේ මේවා සම්බන්ධයෙන්. මනා නිෂ්පාදන පිළිවෙත් good manufacturing practice. right. ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුල මෙන්ම බලන්න පුතේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුල කියන්නේ processing එකේ ඒ කියන්නේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් යන්ත්‍ර සූත්‍ර තුල ආහාර නිෂ්පාදනය කිරීම, ඒ නිෂ්පාදනය කරන ලද ආහාර ඇසුරුම් කිරීම, ඒ නිෂ්පාදනය කරන ආහාර ලේබල් කිරීම, ඒ නිෂ්පාදනය කරන ඇසුරුම් ප්‍රසත්ත තත්ත්වයට ගබඩා කිරීම, ඩිස්පැච් එක දක්වා රිසීවින් එකේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුල කියපුවම මේකයි නිෂ්පාදනාගාරය තුල ආහාර නිෂ්පාදන සැකසුම් කරන යන්ත්‍ර සූත්‍ර තුල ඒ කටයුතු කරන පුද්ගලයන් හරි. එතකොට ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුල කියන්නේ ඒකයි. නිෂ්පාදන ක්‍රියාවලියේදී අමුද්‍රව්‍ය වල සිට යන්ත්‍ර සූත්‍ර දක්වා මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුල රයිට් මෙන්ම වෙළඳපොළ දක්වාම මේ වෙළඳපොළ මාකට් එකට යනවනේ මේ නිෂ්පාදන දේශීය වෙළඳපොළ හෝ ජාත්‍යන්තර වෙළඳපොළ අපනයන වෙළඳපොළ තුල මේවා යනවා වෙළඳපොළට යනවා පුතේ වෙළඳපොළ තුල වෙළඳපොළ දක්වාම හරිද කුමන හෝ ආකාරයේ ආහාර බාල කිරීමක් සිදු වුවහොත් අන්න බලන්න කුමන හෝ ආකාරයක ආහාර බාල කිරීමක් සිදු වුණොත් අපමිශ්‍රණයක් වගේ දෙයක් වෙන්න පුළුවන් පුතේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුල වගේම වෙළඳපොළ දක්වාම පුතේ හරිද කුමන හෝ ආකාරයේ බාල කිරීමක් සිදු වුවහොත් එම ස්ථානය දිනය වේලාව මෙන්ම එය සිදුවේ කුමන හේතුවක් නිසාදයයි නිශ්චිතවම හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා මෙවැනි තත්ත්ව කළමනාකරණ පද්ධති ආයතනයක් තුල ක්‍රියාත්මක වීමේදී. රයිට් ඒක නිසා මතක තියාගන්න මෙය පාරිභෝගිකයාට මෙන්ම නිෂ්පාදකයාටද වැදගත් වෙනවා. උදාහරණයක් තමයි ISO 22000 සහතික කරන නිෂ්පාදන. ISO 22000 සහතික කරන නිෂ්පාදනය. හොඳයි ආදරණීය පුතේ. එතකොට එහෙනම් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුල පුතේ නිෂ්පාදන ක්‍රියාවලිය තුල කියන්නේ අමුද්‍රව්‍ය වල ඉඳන් පුතේ මේ අමුද්‍රව්‍ය අපි දන්නවා යන්ත්‍ර සූත්‍ර තුල ක්‍රියාත්මක වෙනවා පුතේ නිෂ්පාදන කටයුතු වෙනවා
අන්නේ නිස්පාදන ක්‍රියාවලිය තුළ වගේම වෙළඳ පොළ දක්වාම පුතේ කුමන හෝ ආකාරයේ බාල කිරීමක් සිදු වුණොත් ඒ ස්ථානයේ මේක වැදගත් අපි පොඩ්ඩක් එක සටහන් කරගමු ස්ථානයේ ඒ වගේම දිනය වේලාව ඒ සිදු වූයේ කුමන හේතුවක් නිසාදයි යන්න නිශ්චිතවම හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා පුතේ මේක පාරිභෝගිකයට වගේම නිෂ්පාදකයාටත් වැදගත් වෙනවා උදාහරණයක් තමයි මේ ආකාරයට දැන ගැනීම සඳහා මේ ආහාර නිෂ්පාදනය හා සෞඛ්‍ය ආරක්ෂිතභාවය සම්බන්ධයෙන් සිදු කරන කළමනාකරන තත්ත්ව කළමනාකරන පද්ධතියක් තමයි අපිට ISO 22000 සහතිකයේ සතු නිෂ්පාදන. ඒ කියන්නේ ISO 22000 සහතිකයේ සතු නිෂ්පාදනයක් නම් අපිට යම් කිසි ආයතනයක් මේ ISO 22000 ආහාර තත්ත්ව කළමනාකරන පද්ධතියක් මගින් ඒ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය පාලනය නම් පුතේ මේ ආහාර නිෂ්පාදනයේ සිදුවන අවස්ථාවේ ඉඳන් ආහාර වෙළඳ පොළට නිකුත් කරන අවස්ථාව දක්වාම පුතේ වෙළඳ පොළ දක්වාම ඒකනේ දුර පුතාලට මතකද මම අර කිව්වේ HACCP කළමනාකරන පද්ධතිය අර ආරම්භයේදීම කිව්වේ බෝට් එකේ ඉඳන් එයාපෝට් එක දක්වාම මේක පාලනය වෙනවා කියලා. එහෙනම් ඒ සෑම අවස්ථාවකදීම අපිට යම්කිසි ආහාරයට අන්තරාදායක කටයුත්තක් සිදු වුණොත් යම්කිසි ආහාරයකට අපමිශ්‍රණයක් සිදු වුණොත් ඒ සිදුවෙච්ච ස්ථානයේ සිදු වුණ දිනය සිදු වුණ වේලාව රයිට් ඉතින් කුමන හේතුවක් නිසා මේක සුදුනාද කියන එක පිළිබඳව පුතේ පාරිභෝගිකයාට වගේම නිෂ්පාදකයාට තොරතුරු දැන ගැනීමට හැකියාව ලැබෙනවා එවැනිම පද්ධතියක් තමයි මෙතනත් මේ කියන්නේ ISO 22000 සහතිකයේ සතු නිෂ්පාදන කියලා. යම් කිසි නිෂ්පාදනයක් සතුව ISO 22000 සර්ටිෆයිඩ් නම් එයාට අර කියපු තොරතුරු අනිවාර්යයෙන්ම පාරිභෝගිකයා වගේම නිෂ්පාදකයාටත් ලබා ගන්න පුළුවන්. මොකද ඒ සෑම අවස්ථාවකදීම නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඒ සෑම පියවරකදීම අවශ්‍ය තොරතුරු පුතේ අනිවාර්යයෙන්ම ඒ දේවල් අපි අර කියපු විශේෂයෙන්ම පාලනය කරන දේවල් ඒ වගේම ඒ ක්‍රියා කරනු ලබන තොරතුරු අනිවාර්යයෙන්ම පුතේ ඒ ඩොකියුමන්ටේෂන් පවත්වා ගන්න ඕනේ. ඒවා අනිවාර්යයෙන්ම දත්ත වාර්තා පවත්වා ගන්න ඕනේ. ඒකයි මම කිව්වේ පැකින් මැටීරියල් ගේනවා නම් එයාලගේ සප්ලයි ඇසෙස්මන්ට් ඔඩිට් එකක් තියෙනවා. කර්මාන්තශාලාව තුළ යන්ත්‍ර සූත්‍ර ගැන කටයුතු කරනවා නම් ඒවා සම්බන්ධයෙන් වාර්තා පවත්වා ගන්නවා. පිරිසුදු කරන ආකාරය පිළිබඳව මේ වාර්තා පවත්වා ගන්නවා පුතේ. ඒ වගේම අතුල් කරන ගන්න ද්‍රව්‍ය පිළිබඳව වාර්තා පවත්වා ගන්නවා. අමුද්‍රව්‍ය සප්ලයර්ස්ලා පිළිබඳව වාර්තා පවත්වා ගන්නවා. ඔවුන්ගේ අපි අපි දන්නවා ට්‍රක් සම්බන්ධ වාර්තා පවත්වා ගන්නවා පුතේ. මේ සියලුම වාර්තා පවත්වා ගන්නවා. ඉතින් ඒ වගේම ඒ වෙලාවේ නිෂ්පාදන අංශය අපිට හිටපු කට්ටිය කවුද කියලා බලන්න පුළුවන්. ඇසුරුම් අංශයේ හිටපු කට්ටිය, ඒ වගේම පැකින් එකේ හිටපු කට්ටිය, ෆයිනල් ප්‍රොඩක්ට් ස්ටෝරේජ් එකේ හිටපු කට්ටිය, ඒ වෙලාවේ යොදා ගන්න තිබ්බ අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු සියලුම දේවල් සම්බන්ධ තොරතුරු පුතේ මේවා සඳහන් කරගන්නවා. අනිවාර්යයෙන්ම මේවා පවත්වා ගැනීම සිදු කරන නිසා මනාව ඒ කටයුතු කළමනාකරණය කරමින් ඒවා ඒ පිළිබඳ ඒ සිදු කරන තොරතුරු පිළිබඳ වාර්තා පවත්වා තබා ගැනීම නිසා ඕනම අවස්ථාවක ට්‍රේසබිලිටි එකක් බලන්න පුළුවන්. නිෂ්පාදනයේ අමුද්‍රව්‍යයේ සිට අවසන් නිෂ්පාදනය දක්වා ක්‍රමානුකූලව ට්‍රේසබිලිටි එකක් බලන්න පුළුවන්. කොයි තැනදීද මේකට මේ මොකක් හරි ආපදා තත්වයක් ඇති වුණ හේතුව හොයා ගැනීම සඳහා අග සිට මුලටත් මුල සිට අගටත් මේ කටයුතු නැවත අධ්‍යයනය කර බැලීම සඳහා කටයුතු සම්පාදනය කරන විදිහටයි මේ තත්ත්ව කළමනාකරන පද්ධති ක්‍රියාත්මක වෙන්නේ සකස් කරලා තියෙන්නේ දුවේ පුතේ. රයිට් මං හිතන්නේ දුවල පුතාලට පැහැදිලි. හරි. රයිට් පුතේ ඊට පස්සේ අපි යනවා විශේෂයෙන්ම අපිට තවත් ඉතාමත්ම වැදගත් කරුණක් ගැන කතා කරන්න යන්නේ. කොහොමද ආහාර නිෂ්පාදනයක් සම්බන්ධයෙන් තත්ත්ව සහතිකයක් ලබා ගන්න කියන එක සම්බන්ධයෙන් දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. යම් ආහාර නිෂ්පාදනයක් අපි බලාපොරොත්තු වෙන නිෂ්පාදනයක් වෙන්න පුළුවන් පුතේ බිස්කට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුතේ කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් වෙන්න පුළුවන් යෝගට් එකක් නේද පුතේ. එහෙම කිරි නැත්නම් චීස් එකක්
කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් වෙන්න පුළුවන් පුතේ බට එකක්. එහෙම නැත්නම් අපිට යම්කිසි පළතුරු ආශ්‍රිත නිෂ්පාදනයක් වෙන්න පුළුවන් පළතුරු කෝඩියල් එකක්. තක්කාලි සෝස් එකක් නේද පුතේ නිෂ්පාදනය කරන යම් ආහාර නිෂ්පාදනයක් සඳහා තේකොළ එකක් වෙන්න පුළුවන් පුතේ මේ පාරිභෝගිකයා සඳහා පාරිභෝගිකයාට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් වෙන්න පුළුවන් මේ ඕනෑම අපි බලාපොරොත්තු වෙන අපි නිෂ්පාදනය කරන ආහාර නිෂ්පාදනයක් සඳහා අපිට තත්ත්ව සහතිකයක් පුතේ ආහාර නිෂ්පාදනයක් සම්බන්ධයෙන් තත්ත්ව සහතිකයක් ලබා ගන්න පුළුවන් ආකාර පැහැදිලිව සඳහන් කරලා තියෙනවා පුතේ විශේෂයෙන්ම නිම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන භාණ්ඩයක් හෝ මේ නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා පුතේ නේද පුතේ අපිට මේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකක් සඳහා නිම් භාණ්ඩයක් ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කරන භාණ්ඩයක් වගේම මේ නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා පුතේ තත්ත්ව සහතිකයක් ලබා ගැනීම සඳහා අදාළ ක්‍රමවේදයන් තියෙනවා. අපි බලන්න යන්නේ මොනවද මේ ආහාර නිෂ්පාදනයක් සම්බන්ධ තත්ත්ව සහතිකයක් ලබා ගන්න පුළුවන් ක්‍රම බලන්න පුතේ. නිම් භාණ්ඩයක නිර්දේශිත තත්ත්ව පවතින බවට සහතිකයක් ලබා ගන්න පුළුවන්. අන්න බලන්න පුතේ. මේ නිෂ්පාදිත කරන ලද භාණ්ඩයක ආහාරයක මේ නිෂ්පාදනයක පුතේ හරිද? නියමිත තත්ත්ව පවතිනවා කියන බවට නේ පුතේ. නිර්දේශිත තත්ත්ව පවතින බවට අපිට සහතිකයක් ලබා ගන්න පුළුවන්. අංක 1. නිම් භාණ්ඩයක නිර්දේශිත තත්ත්ව පවතින බවට පුතේ අපිට සහතිකයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි කියපු දෙවනි කාරණය තමයි පුතේ අපිට යම්කිසි නිෂ්පාදන ක්‍රියාවලියක් නිර්දේශිත තත්ත්ව යටතේ ක්‍රියාත්මක වන බවට සහතිකයක් ලබා ගන්න පුළුවන්. යම්කිසි ආකාර නිෂ්පාදන ක්‍රියාවලියක් ඒ නිෂ්පාදන ක්‍රියාවලිය ඒ ප්‍රොසෙසින් එක මේ නියමිත තත්ත්වයට අනුකූලව සිදුවන බවට තත්ත්ව සහතිකයක් ලබා ගන්න පුළුවන්. රයිට් නිෂ්පාදන ක්‍රියාවලිය නිර්දේශිත තත්ත්වයට තේ ක්‍රියාත්මක වන බවට සහතිකයක් ලබා ගන්න පුළුවන් පුතේ. ඒ වගේම නිම් භාණ්ඩයක් සඳහා සහතිකයක් ලබා ගැනීම ඒක තමයි මුලින්ම අපි කිව්වේ කතා කරන්න යන්නේ අපි මුලින්ම කතා කරන්න යන්නේ මේ දෙකෙන් එකක් ගැන නිම් භාණ්ඩයක් සඳහා කොහොමද සහතික පත්‍රයක් ලබා ගන්න කියන එක සම්බන්ධයෙන් දුවේ පුතේ. හොඳයි පුතේ. එතකොට මේ විශේෂයෙන්ම අපි දන්නවා මේ ආකාරයට අපිට විශේෂයෙන්ම මේ කොටසින් අපි කතා කරේ දුවේ පුතේ අපිට කොහොමද මේ තත්ත්ව කළමනාකරණ පද්ධති ගැන කතා කරනකොට විශේෂයෙන්ම දුවේ පුතේ අපිට ප්‍රධාන වශයෙන් මේකට අපිට හඳුනාගත යුතු කාරණාවක් තමයි පුතේ මේ තත්ත්ව කළමනාකරණයක් අපි යොදා ගන්නකොට අනිවාර්යයෙන්ම අපිට මේ නිෂ්පාදනීය මුල් අවස්ථාව සහ අවසන් අවස්ථාව පමණක් සලකලා මේක කරන්න බෑ. මේ ක්‍රියාවලිය සන්තතිකව ගලා යාමකට ලක් වෙන්න ඕනි පුතේ. ඉතින් මේකෙදි විශේෂයෙන්ම මේ තත්ත්ව කළමනාකරණ පද්ධති හරහා මේ තත්ත්ව කළමනාකරණ පද්ධතියක් යම්කිසි ආහාර නිෂ්පාදනයක් සඳහා සර්ටිෆයිඩ් කරලා තියෙනවා නම් තත්ත්ව කළමනාකරණ පද්ධතියක් යොදාගෙන ඒ අනුව නිෂ්පාදන කටයුතු සිදු කරලා ඒ අනුව නිෂ්පාදන කටයුතු සිදු කරනවා නම් ඒ ක්‍රියාවලිය අනුගමනය කරනවා නම් නියමිත ඊට අදාළ ක්‍රමවේදවලට අදාළ පිරිවිතරයන්ට අනුව කටයුතු සිදු කරනවා නම් පුතේ අවස්ථාව තියෙනවා හැකියාව තියෙනවා පුතේ පාරිභෝගිකයාට වගේම නිෂ්පාදකයාට ඒ ආහාර සුරක්ෂිතතාවයේ සම්බන්ධයෙන් පුතේ අනිවාර්යයෙන්ම විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. ඕනෑම අවස්ථාවක එවැනි කළමනාකරණයක් එවැනි තත්ත්ව කළමනාකරණයක් ක්‍රියාත්මක වෙනවා නම් නිවැරදිව පුතේ එතනින් වෙන්න පුළුවන් අඩුපාඩු බොහොම අවමයි පුතේ. එවැනි නිෂ්පාදනයක් සෞඛ්‍ය ආරක්ෂිත බව වඩාත් ඉහළ මට්ටමක තියෙනවා. එවැනි තැනකින් අඩුලුහුඩුවක් වෙන්න පුළුවන් අවස්ථා ඉතාම අල්පයි පුතේ. බැරි වෙලාවත් එහෙම දෙයක් වුණොත් පුතේ අපිට මේ සම්බන්ධයෙන් තොරතුරු පැහැදිලිවම අනාවරණය කරගන්න පුළුවන් පාරිභෝගිකයාට වගේම නිෂ්පාදකයාට කොහෙන්ද මේ අත්වැරද්ද වැරදීම සිදු වෙලා තියෙන කියන දේවල් දැනගන්න පුළුවන් පුතා. ඒක තමයි දරුවනේ අපි කිව්වේ මේ certified ISO 22000 certified company එකක් නම් අපිට මේ යම් කිසි ආහාරය සඳහා ආපදා තත්ත්වයක් සිදු වුණොත් ආපදා සත්වයේ සිදු වෙලා තියෙන දිනය ඒ වේලාව පුතේ අපිට රයිට් ඒ වගේම පුතේ මේ සිදුවීම් වෙන්න හේතුව සහ ඒ සියලු ක්‍රියාදාමයන් පිළිබඳව හැකියාවක් තියෙනවා ට්‍රේසබිලිටි එකක් කරලා දැන ගැනීමට හැකියාවක් තියෙනවා පුතේ. රයිට් ඒ අනුව මේ ආහාර නිෂ්පාදනය පිළිබඳව අපිට ඒ තොරතුරු දැන ගැනීමට අවස්ථාවක් තියෙනවා පුතේ. ඒ වගේම අපි මේ කොටසේ කතා කරා ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ පුතේ කොහොමද අපි ප්‍රමිත සහතිකයක් ලබා ගන්නේ. ප්‍රමිත සහතිකයක් අවස්ථා දෙකකදී ලබා දෙනවා කියලා කියව පුතේ. අපි බලාපොරොත්තු වෙනවා මේ එක් අවස්ථාවන් සඳහා
ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලියක් සහ භාණ්ඩයක් නිම් භාණ්ඩයක් සඳහා කොහොමද අපි ප්‍රමිත සහතිකයක් ලබා ගැනීමේ පියවර කොහොමද විශේෂයෙන්ම අපි දන්නවා ඒ අදාළ ආයතනයෙන් ඒ සඳහා ඒ අදාළ පිරිවිතර ලබා ගන්න ඕනේ අපි මුලින්ම. ඒ කියන්නේ අපිට ඕන විදිහට නෙවෙයි. දැන් මේක හොඳට මතක තියාගන්න අර අපි සමහරව හිතා ගන්න පුළුවන් මේකට සල්ලි දීලා ගොඩක් දේවල් කරනවා වගේ මේක හොරට කරගන්න පුළුවන් කවමදාවත් බෑ. යටින් සල්ලි දීලා අනේ අපිට ඒ සහතිකය දෙන්න කවමදාවත් කොහෙත් මේක හම්බෙන්නේ සල්ලි දීලා මුදල් තියනවා කියලා දීලා මේ සහතිකයක් ගන්න බෑ. අනිවාර්යෙන්ම ඒ ආයතනයේ මගින් දෙවි ලබන පිරිවිතරට අනුව. කියන්නේ ආයතනයේ මගින් අපි මේ නිෂ්පාදන ක්‍රියාවලියේදී පවත්වාගත යුතු තත්වයන් පිළිබඳව හරිද ගුණාත්මක තත්වයන් පිළිබඳව නියමාකාරයෙන් නිෂ්පාදනය සිදු කරගෙන නිෂ්පාදන ආයතනය තුලේ නිෂ්පාදන ක්‍රියාවලිය තුලදී පවත්වාගත යුතු තත්ත්වයන් ප්‍රශස්ත තත්ත්වයන් පිළිබඳ ඒගොල්ලෝ පිරිවිතරක් ලබා දෙනවා. නිම් භාණ්ඩයක් නම් ඒ භාණ්ඩයේ තිබිය යුතු තත්ත්වයන් පිළිබඳ ගුණාත්මක තත්ත්වයන් පිළිබඳව පාරිභෝගික ආරක්ෂාව ආරක්ෂා වන ආකාරයට සහ ඒවායේ අපි කියපු ගුණාත්මක ලක්ෂණ නොවෙනස්ව තබා ගැනීම සඳහා සුදුසු ආකාරයට ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ ආහාරය තුළ අන්තර්ගත යුතු පෝෂණ තත්ත්වයන් පිළිබඳව අපට ලබා දෙන පිරිවිතරට අනුව අන්නේ තත්ත්වයන් නියමානුකූලයෙන් ඒ යටතේ තියාගන්න පුළුවන් උපරිම සහ අවම තත්ත්වයන් පිළිබඳව ඒගොල්ලෝ සඳහනක් කරනවා. ඒ අනුව අපේ නිෂ්පාදනය හෝ නිෂ්පාදන ක්‍රියාවලිය මනා ලෙස සකසා ගැනීම සිදු කරොත් පමණයි අපිට එහෙම තත්ත්ව සහතිකයක් ලබා දෙන්නේ. කලින් පාඩම් වලදී මම දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. අපි දන්න හිතමිතුරෙකුගේ ඒ ආරම්භ කරපු යකඩ නිෂ්පාදන ආහාර නෙමෙයි. යකඩ ඒ කියන්නේ යකඩ එකතු කරලා ලංකාව පුරා විවිධ ප්‍රදේශ වලින් එකතු කරගන්න යකඩ අබිලි යකඩ කියලා කියන්නේ මේ යකඩ වෙනම මිල් එකක යකඩ උණු කරලා මේගොල්ලෝ යකඩ බාර එකක්. අපි දන්නවා යකඩ කම්බි නිෂ්පාදනය කරා කාලයක් දිගට කරගෙන ආවා. නමුත් දීර්ඝ කාලිනව දිගටම මේක කරගෙන යන්න SLS ප්‍රමිතිකරණය අවශ්‍ය වෙනවා. SLS නැතුව යකඩ නිෂ්පාදනය කරන්න බෑ. ඒගොල්ලෝ මේ සාම්පල් ඒගොල්ලෝ නිෂ්පාදනය කරන යකඩ වල ඉන්දියාවෙන් වගේ මේ සේවකයෝ ගෙනල්ලා ලංකාවේ සේවකයෝත් වැඩ කරා. මේක සාර්ථකව යම් කාලයක් කරගෙන ගියා. නමුත් මේගොල්ලන්ට ඊට පස්සේ ආපු ගැටලුව තමයි SLS ප්‍රමිතිය ලබා ගන්න ඕනේ යකඩ සඳහා. ඉතින් SLS ප්‍රමිතිය ලබා ගන්න මේ යකඩ වල අඩංගු යුතු මූලද්‍රව්‍ය තියෙනවා. ඒ අඩංගු මූලද්‍රව්‍ය සංයුතියෙන් ඒ ආකාරයට නිවැරදිව තියෙන්න ඕනේ. මේගොල්ලෝ සාම්පල් යවල බැලුවා. නමුත් SLS ප්‍රමිතියට අවශ්‍ය කරන තත්වයන් ඒකේ තිබුණේ නැහැ. ඉතින් අවසානයේ ඒගොල්ලන්ට යකඩ කර්මාශාලා වහලා දාන්න උනා. ඉදිරියට ඒ කටයුතු කරගෙන යන්න බැරි වෙනවා. මොකද අනිවාර්යෙන්ම SLS සහතිකකරණය තියෙන්න ඕන. නිෂ්පාදන තියෙනවා. ආහාර නිෂ්පාදන වලත් එහෙම දෙයක්. එහෙනම් හොඳයි දුවේ පුතේ ආදරණීය දුවල පුතාලත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ කොටසෙන් කොහොමද අපි මේ නිම් භාණ්ඩයක් සහ නිෂ්පාදන ක්‍රියාවලියක් සම්බන්ධයෙන් තත්ත්ව සහතිකයක් ලබා ගැනීම සඳහා කටයුතු කරන්න කියන එක පිළිබඳව දීර්ඝ විස්තරාත්මක ආදරණීය දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.